ආදරණීය දරුවනේ ශුද්‍ර ජීව විද්‍යාව 9 වන ඒකකය. මේ 9 වන ඒකකයේ 4 වන පාඩම් මාලාව තමයි අපි අද සාකච්ඡා කරන්නේ. ඒ තමයි පාංශු ශුද්‍ර ජීව විද්‍යාව. සරලවම කියනවනම් පාංශු ශුද්‍ර ජීවීන්ගේ ස්වභාවය, ව්‍යාප්තිය, කාර්යභාරය. ඒ තමයි අතර මේ පාඩමේ මූලික තේමාව. මේ පාඩම තුලදී අපි පසේ සාරවත්භාවය සඳහා ශුද්‍ර ජීවීන්ගේ දායකත්වය පිළිබඳව ඔවුන්ගේ ඇතිවන බලපෑම් පිළිබඳව මේ පාඩම පුරාම අපි සාකච්ඡා කරනවා. මේක පහසු පාඩමක්, අමාරු පාඩමක් නෙමෙයි. විෂය කරුණු තේරුම් ගන්නට අපහසු පාඩමක් නෙමෙයි. හොඳින් අහගෙන හිටියොත් හරිම ලේසියෙන් මේ කරුණු මතක තියාගන්න පුළුවන්. දැන් අපි ආරම්භයේදී මූලික හැඳින්වීමකට යමු. විශේෂයෙන්ම අවකාශයේ ඛනිජ අන්තර්ගත වන පෝෂක, වියෝජනය වන කාබනික ද්‍රව්‍ය, ඒ වගේම ජලය, කාබන් ඩයොක්සයිඩ්, ඔක්සිජන්, නයිට්‍රජන් වගේ වායු හා අදාළව ශුද්‍ර ජීවීන්ගේ වර්ධනය සඳහා ප්‍රමාණවත් භෞතික රසායනික පරිසරයක් පස මගින් සපයනවා. බලන්න මේ කියන කාරණාව. පස විසින් භෞතික රසායනික පරිසරයක් ශුද්‍ර ජීවීන්ට සපයනවා ඔවුන්ගේ පැවැත්ම සඳහා. එතකොට මේ පරිසරය තුල තියෙන දේවල් මොනවද? අවකාශයක් තියෙනවා. ඛනිජ අන්තර්ගත වන පෝෂක තියෙනවා. වියෝජනය වන කාබනික ද්‍රව්‍ය තියෙනවා. ජලය, කාබන් ඩයොක්සයිඩ්, ඔක්සිජන්, නයිට්‍රජන් වගේ වායු වර්ග. මෙන්න මේ සම්පත් සියල්ලම පවතිනවා පසේ. ඒක ශුද්ධ ජීවීන්ට වැදගත් භෞතික රසායනික පරිසරයක් නිර්මාණය කරලා දෙනවා ශුද්ධ ජීවීන්ගේ පැවැත්ම සඳහා. දැන් දරුවනේ මේ පසේ සෙන්ටිමීටර් කීපයක් ගැඹුරට යනකොට ස්වභාවය කොහොමද? දැන් පසේ සෙන්ටිමීටර් කීපයක් ගැඹුරට යනකොට මේ පාංශු ශුද්ධ ජීවීන්ගේ විවිධත්වය වැඩි වෙලා විවිධ ප්‍රමාණවලින්, විවිධ සංඛ්‍යාවලින් ඔක්සිජන්, තෙතමනය, ආලෝකයේ පෝෂක පවතිනවා විවිධ ප්‍රමාණවලින්. පසේ මතුපිට සෙන්ටිමීටර් කීපය තුල විශාලතම බැක්ටීරියා ප්‍රජාවක් අපිට දකින්න පුළුවන්. ඒකට හේතුව තමයි පස මතුපිටදී මේ බැක්ටීරියාවන්ට මේ පෝෂක ලබා ගැනීමට තියෙන හැකියාව වැඩි. හැබැයි පසේ ක්‍රමයෙන් ගැඹුරට යන්න ශුද්‍ර ජීවීන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් අඩු වෙනවා. ඉන්න ශුද්‍ර ජීවීන් වර්ග ගාන වගේම ශුද්‍ර ජීවීන්ගේ සංඛ්‍යාවත් ශීඝ්‍රයෙන් අඩු වෙනවා. මොකද පසේ ගැඹුරු ස්තර වලට යනකොට අර මතුපිට ස්තරවලදී ලබාගත් තරම් පෝෂක ප්‍රමාණයක් ලබා ගන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් පාංශු ශුද්‍ර ජීවීන්ගෙන් බහුතරයක් නියෝජනය වෙන්නේ බැක්ටීරියාවන්ගෙන්. පාංශු ශුද්‍ර ජීවීන්ගෙන් බහුතරයක් බැක්ටීරියාවන්ගෙන්. පස් සාම්පල් එකක් ගත්තොත් ඒ පස් සාම්පලයක වැඩිම සංඛ්‍යාත්මකව ඉන්නේ වාසය කරන්නේ බැක්ටීරියාවන්. හැබැයි ඊට අමතරව අපිට දකින්න පුළුවන් දිලීර, ඇල්ගේ, ඒ වගේම ප්‍රොටසෝවා, ඇක්ටිනොමයිසිටිස්, ඒ කියන්නේ සූත්‍රිකාකාර ශුද්‍ර ජීවි, මෙන්න මේ වගේ කාණ්ඩත් රාශියක් අපිට දකින්නට අවස්ථාව ලැබෙනවා. දැන් අපි මේ මූලික කොටස තුලින් ඉගෙනගත්ත කාරණා ටික පොඩ්ඩක් මතක් කරගමු දරුවෝ. එකක් තමයි පාංශු ශුද්‍ර ජීවීන්ගේ බහුතරයක්ම ඉන්න දරුවෝ බැක්ටීරියා කියන කාරණාව ඔබ මතක තියාගන්න ඕනේ. ඔබ මතක තියාගන්න ඕන කාරණාවක් තමයි මේ පාංශු ශුද්‍ර ජීවීන්ගෙන් බහුතරයක් බැක්ටීරියා කියන එක. මීට අමතරව ඉන්නවා දිලීර, ඇල්ගී, ප්‍රොටසෝවා, ඇක්ටිනොමයිසිටිස් ඉන්නවා. මෙන්න මේ සමාජිකයෝ ටික ඉන්නවා. දිලීර, ඇල්ගී, ප්‍රොටසෝවා, ඇක්ටිනොමයිසිටිස්. ඒ වගේම පසේ ගැඹුරට යන්න ශුද්ධ ජීවී සංඛ්‍යාව ක්‍රමක්‍රමයෙන් ශීඝ්‍රයෙන් අඩු වෙනවා කියන එක. පසේ ගැඹුරට යන්න ශුද්ධ ජීවීන් සංඛ්‍යාව අඩු වෙනවා. ඒතර පස මතුපිට සෙන්ටිමීටර් කීපයක් තුල තමයි විශාලම බැක්ටීරියා ප්‍රජාවක් අපිට දකින්න ලැබෙන්නේ. දැන් පසේ මතුපිට සෙන්ටිමීටර් කීපයක් පහළට යනකොට තමයි ශුද්ධ ජීවීන්ට අවශ්‍ය වන විවිධ ප්‍රමාණවලින් මෙන්න මේ සාධක ටික පවතිනවා. කිසිම අඩුවකින් තොරව. ඔක්සිජන්, තෙතමනය, ආලෝකය, පෝෂක, මේ වගේ ද්‍රව්‍ය, මේ වගේ සාධක පවතිනවා. මේ සාධක හොඳින් ලැබෙනකොට තමයි ඒ පරිසරය තුල ශුද්ධ ජීවී සංඛ්‍යාව වැඩියෙන් පවතින්නේ. මෙන්න මේ කාරණා ටික දරුවනේ තම හොඳින් මතක තබා ගත යුතුයි. අපි ඊළඟ කොටසට යමු. දැන් ඇක්ටිනොමයිසිටිස් බැක්ටීරියා අධිරාජධානී සමාජිකයෙක් වුවත් ඔවුන්ගේ වැදගත්කම නිසා සාමාන්‍යයෙන් වෙන්කොට සඳහන් කරනවා. මේ ඇක්ටිනොමයිසිටිස් කියන්නේ සූත්‍රිකාකාර බැක්ටීරියා ප්‍රභේදයක්. හැබැයි ඔවුන්ගේ තියෙන වැදගත්කම නිසා මේ පාංශු ශුද්ධ ජීව විද්‍යාවේදී
ඔවුන්ගෙන් ලොකු කාර්යභාරයක් ඉෂ්ට වෙන නිසා ඒගොල්ලන්ව වෙනම කාණ්ඩයක් විදිහට ජීව විද්‍යාව තුළදී හඳුන්වනවා. මේ ශුද්ධ ජීවීන් සංකීර්ණ කාබනික ද්‍රව්‍ය වියෝජනයේහි සහ ජෛව රසායනික චක්‍රවල මූලද්‍රව්‍ය චක්‍රීකරණයෙහිලා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනවා. ඊටාම වැදගත් කරුණක් මේ කියන්නේ ශුද්ධ ජීවීන් සංකීර්ණ කාබනික ද්‍රව්‍ය වියෝජනය කරනවා. ඒ කියන්නේ සංකීර්ණ කාබනික ද්‍රව්‍ය සරල ද්‍රව්‍ය බවට පත් කරනවා. ඒ වගේම මේ අපේ පරිසරය තුල ක්‍රියාත්මක වෙන ජෛව රසායනික මූලද්‍රව්‍ය චක්‍ර තියෙනවනේ. අපි අහලා තියෙනවා කාබන් චක්‍රය, නයිට්‍රජන් චක්‍රය, මෙවැනි ජෛව රසායනික චක්‍රවල මූලද්‍රව්‍ය චක්‍රීකරණයට පාංශු ශුද්ධ ජීවීන් ලොකු දායකත්වයක් සපයනවා. අපි කාබන් චක්‍රය, නයිට්‍රජන් චක්‍රය මේ පාඩමේදී සාකච්ඡා කරනවා. එතකොට එතනදී මේ ශුද්ධ ජීවීන්ගේ බලපෑම් ගැන අපිට කතා කරන්න පුළුවන්. තමන්ගේ පරිවෘත්තික අවශ්‍යතා සඳහා ශුද්ධ ජීවීන් විසින් මේ මූලද්‍රව්‍ය ඔක්සිකරණය සහ ඔක්සිහරණ ක්‍රියාවලි වලට ලක් කරනවා. ඒකත් වැදගත්. තමන්ගේ පරිවෘත්තීය අවශ්‍යතා සඳහා තමයි මේ ශුද්ධ ජීවීන් මූලද්‍රව්‍ය ඔක්සිකරණය ඔක්සිහරණය කිරීම සිද්ධ කරන්නේ. ඔක්සිකරණ ඔක්සිහරණ ප්‍රතික්‍රියා පවත්වාගෙන යනවා තමන්ගේ පරිවෘත්තික අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමට. දැන් අපි පාංශු ශුද්ධ ජීවීන්ගේ කාර්යභාරයන් ගැන කතා කරද්දී මුලින්ම කතා කරන්න තියෙන අංක 1ටම වැදගත්ම කාරණාව තමයි මේ ඛනිජ භවනය කියන සාධකය. ක්‍රියාවලිය. මොකද්ද මේ ඛනිජ භවනය කියන්නේ? දරුවනේ බැක්ටීරියාවල ඒ වගේම දිලීරවල මේ සෛල වලින් නිෂ්පාදනය කරලා සෛල අභ්‍යන්තරයේ නිෂ්පාදනය කරලා සෛල වලින් පිටතට ශ්‍රාවය කරන්න පුළුවන් එන්සයිම වර්ග තියෙනවා. අපි මේවට කියන්නේ පොදුවේ බහිස්සෛලික එන්සයිම්. එතකොට බැක්ටීරියා සහ දිලීරවල බහිස්සෛලික එන්සයිම භාවිතා කරලා මොකද වෙන්නේ? ශාක සත්ව ශේෂයන්, ඒ කියන්නේ ශාකවල මියගිය ශාක කොටස්, මියගිය සතුන්ගේ දේහයන්, මේවට තමයි ශාක සත්ව ශේෂ කියන්නේ. මේවායේ තියෙන සංකීර්ණ කාබනික සංයෝග සරල ද්‍රව්‍ය බවට බිඳ හෙලන්න පුළුවන්. මෙතනදී සරල ද්‍රව්‍ය කියලා අදහස් කරන්නේ ඛනිජ, ඒ වගේම ජලය, කාබන් ඩයොක්සයිඩ් වගේ සරල ද්‍රව්‍ය බවට බිඳ හෙලන්නට පුළුවන්. මේ ක්‍රියාවලිය ඛනිජ භවනය කියලායි හඳුන්වන්නේ. ඉතින් හරිම ලේසි. බලන්න. ඛනිජ භවනය කියන්නේ බැක්ටීරියා හා දිලීරවල බහිස්සෛලික එන්සයිම භාවිතා කරලා සත්වශේෂ වියෝජනය කිරීම. එතකොට මේ එන්සයිම මගින් සංකීර්ණ ද්‍රව්‍ය බිඳ හෙලනවා. බලන්න අපි මේ කාරණාව කිව්වා. මේ එන්සයිම මගින් සංකීර්ණ කාබනික ද්‍රව්‍ය බිඳ හෙලනවා. කාබන් ඩයොක්සයිඩ්, ජලය වගේ සරල අකාබනික ද්‍රව්‍ය බවට බිඳ හෙලනවා. දැන් ශාකවලට පෝෂක සපයන ආකාරය සහ චක්‍රීකරණය වන ප්‍රධානම ක්‍රමය තමයි මේ ඛනිජ භවනය. හරි? ශාකවලට පෝෂක සපයන සහ ඒ පෝෂක චක්‍රීකරණයට වැදගත් වන ප්‍රධාන ක්‍රියාවලිය ඛනිජ භවනය. ඛනිජ භවනයේ ප්‍රධාන වැදගත්කම් දෙකක් සිද්ධ වෙනවා. ඛනිජ භවනයේ ප්‍රධාන වැදගත්කම් දෙකක් තියෙනවා. එකක් තමයි අනෙකුත් ජීවීන්ට ජීවත් වීම සඳහා, අලුතෙන් එන ජීවීන්ට, පෘථිවියේ අලුතෙන් ඉපදෙන ජීවීන්ට ජීවත් වීම සඳහා අවශ්‍ය අවකාශයේ සැලසෙන්නේ කලින් ජීවත් වෙච්ච ජීවීන් මරණයටපත් වෙලා ඔවුන්ගේ දේහයන් මේ ඛනිජ භවන ක්‍රියාවලියට ලක් වුණොත් විතරයි. හරි? එතකොට අනෙකුත් ජීවීන්ට ජීවත් වීම සඳහා ශාක සත්ව සුන්බුන්, අර කලින් ජීවත් වෙච්ච ජීවීන්ගේ ඉතුරු වෙච්ච ශාක සත්වමය කොටස්, ඒවට අපි කියනවා ශාක සත්ව සුන්බුන්, ඒවා පෘථිවි පෘෂ්ඨයෙන් ඉවත් කරන ක්‍රියාවලිය මේ ඛනිජ භවනය. හරි? නැත්තම් මේකටම වියෝජනය කියලා කියන්නත් පුළුවන්. එතකොට අනෙකුත් ජීවීන්ට ජීවත් වීම සඳහා ශාක සත්ව සුන්බුන් පෘථිවි පෘෂ්ඨයෙන් ඉවත් කරනවා මේ ඛනිජ භවන ක්‍රියාවලිය. ඒ වගේම පෘථිවියේ තියෙන සීමිත ප්‍රමාණ වලින් පවතින ඛනිජ මූලද්‍රව්‍ය චක්‍රීකරණය කරන්නත් දායක වෙන්නේ මේ ක්‍රියාවලිය. මෙන්න මේ වැදගත්කම් දෙක අනිවාර්යයෙන්ම පාඩම් කරගන්න ඕනේ. අනෙකුත් ජීවීන්ට ජීවත් වීම සඳහා ශාක සත්ව සුන්බුන් පෘථිවි පෘෂ්ඨයෙන් ඉවත් කරයි. අනෙකුත් ජීවීන්ට ජීවත් වීම සඳහා ශාක සත්ව සුන්බුන් පෘථිවි පෘෂ්ඨයෙන් මොනා කරනවද? ඉවත් කරනවා. ඒ වගේම පෘථිවියේ සීමිත ප්‍රමාණ වලින් හමුවන ඛනිජ චක්‍රීකරණය කරයි. පෘථිවියේ සීමිත ප්‍රමාණ වලින් පවතින ඛනිජ තියෙනවා. ඒවා චක්‍රීකරණය කරන්නත් දායක වෙනවා. මේ කාරණා දෙක වැදගත්. ඛනිජ භවනයේ ප්‍රධාන වැදගත්කම් දෙකක් තියෙනවා. අනෙකුත් ජීවීන්ට ජීවත් වීම සඳහා ශාක සත්ව සුන්බුන් පෘථිවි පෘෂ්ඨයෙන් ඉවත් කරනවා. පෘථිවියේ සීමිත ප්‍රමාණ වලින් පවතින ඛනිජ චක්‍රීකරණය කරනවා. සීමිත ප්‍රමාණ වලින් හමුවන ඛනිජ චක්‍රීකරණය කරනවා.
එමනම් අපිට යන්න පුළුවන් ඊළඟ කොටසට. බලන්න. මෙන්න ක්‍රියාවලි ශුද්ධ ජීවීන් මගින් සිදු කරන. මෙතෙන්දී අපිට දකින්න ලැබෙනවා කාබන් ඩයොක්සයිඩ් නිෂ්පාදනය වෙනවා. විශේෂයෙන්ම කාබනික සංයෝග භාවිතා වෙලා මේ දේවල් සරල අකාබනික ද්‍රව්‍ය බවට පත්වීමක් සිද්ධ වෙනවා. දරුවනේ අපි වැදගත්ම ක්‍රියාවලි කීපයකටයි දැන් එන්නේ. ඒ තමයි කාබන් චක්‍රය සහ නයිට්‍රජන් චක්‍රය. අපි මුලින්ම කාබන් චක්‍රය ගැනයි සාකච්ඡා කරන්නේ. ගොඩාක් කරුණු තියෙනවා. කාබන් චක්‍රය කියන දේ රචනා ප්‍රශ්නයකට නැත්නම් කෙටි සටහන් ප්‍රශ්නයකට පවා එන්න පුළුවන් කොටසක් විදිහට සලකන්න පුළුවන්. දැන් අපි කතා කරන්නේ කාබන් චක්‍රය තුල ශුද්ධ ජීවීන්ගේ කාර්යභාරය කොහොමද කියන එක. කාබන් චක්‍රය තුල ශුද්ධ ජීවීන්ගේ කාර්යභාරය ගැනයි අපි සාකච්ඡා කරන්නේ. දරුවනේ සෙලියුලෝස්, පිෂ්ඨය, ප්‍රෝටීන, මේද මේවා තමයි අපි දන්න කියන ප්‍රධාන කාබනික සංයෝග. හරි? සෙලියුලෝස්, පිෂ්ඨය ඒ දෙකම අයිති වෙන්නේ කාබෝහයිඩ්‍රේට් වලට. ප්‍රෝටීන, මේද මේ වගේ කාබනික සංයෝග ලෙස සියලුම ජීවීන්ගේ දේහයන් තුල විශාල ප්‍රමාණ වලින් කාබන් අන්තර්ගත වෙනවා. සෙලියුලෝස්, පිෂ්ඨය, ප්‍රෝටීන, මේද මේ වගේ ද්‍රව්‍ය කාබනික සංයෝග විදියට සියලු ජීවීන් තුල විශාල ප්‍රමාණ වලින් කාබන් අන්තර්ගත කරගෙන ඉන්නවා. දැන් ප්‍රභා සංශ්ලේෂණය කාබන් චක්‍රයේ තියෙන වැදගත්ම ප්‍රධාන පියවර. ඒක තමයි වැදගත්ම පියවර. ප්‍රභා සංශ්ලේෂණයේ කාබන් චක්‍රයේ තියෙන වැදගත්ම ප්‍රධානම පියවර. හරි? එතනදි සිද්ධ වෙන්නේ අකාබනික කාබන් ඩයොක්සයිඩ්. අකාබනික සංයෝගයක් වන CO2 නැත්නම් කාබන් ඩයොක්සයිඩ් ප්‍රභා සංශ්ලේෂී ජීවීන් මගින් මොනවා කරගන්නවද? තිර කර ගැනීමක් කරනවා. එහෙම නැත්නම් අපි කියනවා ඔක්සිහරණය කරනවා. එම් ඔක්සිහරණය කරලා කාබනික සංයෝග නිෂ්පාදනය කිරීමක් කරනවා. දැන් එතකොට මෙන්න මේ වගන්ති ඉතා වැදගත්. ප්‍රභා සංශ්ලේෂණයේ කාබන් චක්‍රයේ වැදගත් ප්‍රධාන පියවර. මෙතෙන්දි මොකද වෙන්නේ? අකාබනික CO2 ප්‍රභා සංශ්ලේෂී ජීවීන් මගින් ඔක්සිහරණය කරනවා. නැත්නම් තිර කරලා කාබනික සංයෝග නිෂ්පාදනය කරනවා. කාබනික සංයෝග නිෂ්පාදනය කරනවා. ඊළඟට සූර්යාලෝකයෙන් ශක්තිය ලබා ගනිමින් මේ සූර්යාලෝකයේ තියෙන ආලෝක ශක්තිය ලබා ගනිමින් ශාක, ඒ වගේම සයනොබැක්ටීරියා, ඇල්ගී වර්ග, ඒ වගේම ප්‍රභා සංශ්ලේෂී බැක්ටීරියා, අපි අර කියන්නේ දම් සල්ෆර් බැක්ටීරියා, හරිත සල්ෆර් බැක්ටීරියා, අන්න ඒ වගේ අය ප්‍රභා ස්වයං පෝෂීන් ලෙස ක්‍රියා කරමින් මේ කාබන් ඩයොක්සයිඩ් තිර කිරීම කරනවා. එතකොට ඉතා වැදගත් කාරණාවක් තමයි සූර්යාලෝකයෙන් ශක්තිය ලබාගෙන ශාක, සයනොබැක්ටීරියා, ඇල්ගී, ඒ වගේම ප්‍රභා සංශ්ලේෂී බැක්ටීරියා වගේ ප්‍රභා ස්වයං පෝෂීන් කාබන් ඩයොක්සයිඩ් තිර කරනවා. දැන් ප්‍රොටසෝවා වගේ රසායනික විෂම පෝෂීන් ඉන්නවනේ. ප්‍රොටසෝවා සමාජිකයෝ. ඒ වගේ අය ඔවුන්ගේ කාබනික ප්‍රභව ලෙස පරිභෝජනය සඳහා ස්වයං පෝෂීන් විසින් නිෂ්පාදනය කරපු කාබනික ද්‍රව්‍ය මත යැපෙනවා. දැන් ප්‍රොටසෝවා වගේ රසායනික විෂම පෝෂීන්, දැන් අපිත් රසායනික විෂම පෝෂීන් තමයි. ප්‍රොටසෝවා වගේ රසායනික විෂම පෝෂීන් ඔවුන්ගේ කාබනික ප්‍රභව ලෙස පරිභෝජනය සඳහා ඔවුන්ගේ කාබනික ප්‍රභව ලෙස පරිභෝජනය කරන්න ස්වයං පෝෂීන් විසින් නිෂ්පාදනය කරපු කාබනික ද්‍රව්‍ය තමයි ලබා ගන්න. ඒ කාබනික ද්‍රව්‍ය මත තමයි මේ අය යැපෙන්නේ. ස්වයං පෝෂීන් විසින් අවසාන කරුණ බලන්න. ස්වයං පෝෂීන් විසින් කාබන් ඩයොක්සයිඩ් වලින් තිර කරන ලද කාබන් පහළ පෝෂී මට්ටම් වල සිට ජීවින්ගේ ඉහළ පෝෂී මට්ටම් වල ජීවින් දක්වා, පහළ පෝෂී මට්ටම් වල ජීවින්ගේ ඉඳලා ඉහළ පෝෂී මට්ටම් වල ජීවින් දක්වා ආහාර දිගේ සංක්‍රාමණය කරනවා. ප්‍රභා ස්වයං පෝෂීන් නැත්තම් ස්වයං පෝෂීන් කාබන් ඩයොක්සයිඩ් වලින් තිර කරගත්ත මේ කාබන් ටික පහළ ආහාර දාමයක පහළ මට්ටම් වල ඉන්න ජීවින්ගේ ඉඳලා ඉහළ මට්ටම් වල ඉන්න ජීවින් දක්වා මේ කාබන් ටික මොනා කරනවද? සංක්‍රාමණයට ලක් කරනවා. ඊළඟට අපි තවදුරටත් මේ කාබන් චක්‍රයේම තමයි ඉන්නේ. ස්වයං පෝෂීන් ඒ වගේම රසායනික විෂම පෝෂීන් කියන මේ දෙකොට්ටාසෙම මේ දෙවර්ගෙම තිර කරන ලද කාබන් වලින් කොටසක් ශ්වසන ක්‍රියාවලිය හරහා CO2 විදිහට ඉවත් වෙනවා. ශ්වසන ක්‍රියාවලිය, ඒ කියන්නේ සෛලීය ශ්වසන ක්‍රියාවලිය හරහා නිපද වෙන CO2 ඉවත් වෙලා යනවා මේ ජීවින්ගේ දේහෙන්. එතකොට කොටසක් මේ ශ්වසන ක්‍රියාවලිය මගින් කාබන් ඩයොක්සයිඩ් ලෙස වායු ගෝලයට මුදා හැරෙනවා. මෙමගින් ස්වයං පෝෂීන් සඳහා නැවත කාබන් ඩයොක්සයිඩ් සපයීමක් කරනවා.
දැන් වායුගෝලයට CO2 යනකොට ඒ CO2 නැවත ස්වයංපෝෂීන්ට ලබා ගන්නට තිර කරන්න හැකියාවක් තියෙනවා. රසායනික විෂම පෝෂීන් මල ද්‍රව්‍ය විදිහට පරිසරයට මුදා හරින ජීර්ණේ නොවිච්ච ආහාර කොටස් තියෙනවනේ. මේවා පසුව පාංශු ශුද්ධ ජීවීන් මගින් වියෝජනය කිරීමක් කරනවා. රසායනික විෂම පෝෂීන් විසින් මල ද්‍රව්‍ය විදිහට පරිසරයට මුදා හරින ජීර්ණේ නොවිච්ච සංඝටක තියෙනවනේ. ආහාරමය කොටස් ඒවා පාංශු ශුද්ධ ජීවීන් තමන්ගේ වියෝජන ක්‍රියාවලියට භාවිතා කරනවා. ජීවීන් විසින් තිර කරනු ලබන ඉතිරි කාබන් ඔවුන්ගේ මරණය තෙක් ඔවුන් තුළ රැඳී පවතිනවා. ජීවීන් තුළ ගබඩා වෙලා තියෙන ඉතුරු කාබන් ටික ඒ ජීවීන්ගේ මරණය දක්වාම තමන්ගේ දේහය තුළ රැඳිලා තියෙනවා. දැන් එහෙමනම් ඒ ජීවියෙක් මැරුණට පස්සේ මොකද වෙන්නේ? ඒ ජීවීන් මිය ගිය පසු ඒ කාබනික සංයෝග වියෝජනය වෙලා කාබන් ඩයොක්සයිඩ් නැවත වායුගෝලයට මුදා හැරෙනවා. ඒ කාබන් ඩයොක්සයිඩ් නැවත වායුගෝලයට නිකුත් වෙනවා, නිදහස් වෙනවා. මැරුණට පස්සේ අර මල දේහ මත ශුද්ධ ජීවී වියෝජනය නිසා. දැන් කාබනික ද්‍රව්‍ය දි รา පත් වෙනකොට ශුද්ධ ජීවීන් ප්‍රධාන වශයෙන්ම බැක්ටීරියා, දිලීර විශාල කාර්යභාරයක් ඉෂ්ට කරනවා. ඒක වැදගත් කාරණාවක්. කාබනික ද්‍රව්‍ය දි รา පත් වීමේදී ශුද්ධ ජීවීන් ප්‍රධාන වශයෙන් බැක්ටීරියා, දිලීර මේගොල්ලන් විශාල කාර්යභාරයක් ඉටු කරන මේ කාබනික ද්‍රව්‍ය දි รา පත් වීමේ ක්‍රියාවලිය සඳහා. මීතේන් වායුව හා සම්බන්ධ ශුද්ධ ජීවීන් තවත් ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනවා. ඔන්න බලන්න මීතේන් වායුව හා සම්බන්ධ ශුද්ධ ජීවීනුත් ලොකු කාර්යභාරයක් ඉටු කරනවා. මොකද්ද කරන්නේ? සාගර අවසාදිත තුල විශාල ප්‍රමාණයකින් මීතේන් අන්තර්ගත වෙනවා. මේ සාගරයේ අවසාදිත කොටස්වල විශාල ප්‍රමාණවලින් මීතේන් පවතිනවා. මීතෙනෝට්‍රොප්ස් ලෙසින් හැඳින්වෙන ශුද්ධ ජීවීන් මගින් සාගරවල නිපදවන මීතේන් වලින් 80%ක් පමණ වායුගෝලයට මුදා හැරීමට පෙර පරිභෝජනය කරනවා. දැන් මේ සාගරයේ ඉන්න ශුද්ධ ජීවී කාණ්ඩයක් තියෙනවා මෙතනෝට්‍රොප්ස් නැත්නම් මීතෙනෝට්‍රොප්ස් කියලා. ඔවුන් විසින් මොකද්ද කරන්නේ? සාගරවල නිෂ්පාදනය වන මීතේන් වලින් 80%ක් පමණ වායුගෝලයට මුදා හැරෙන්න කලින් පරිභෝජනය කරනවා. පරිභෝජනය කිරීමක් කරනවා. මෙතනෝට්‍රොප්ස් නැත්නම් මීතෙනෝට්‍රොප්ස් කියන ශුද්ධ ජීවී කාණ්ඩය මගින්. මේ ක්‍රියාවලිය ඔය මෙතනෝට්‍රොප්ස්ලා විසින් සිදු කරන මේ මීතේන් පරිභෝජනය කිරීම 80%ක් පමණ මීතේන් පරිභෝජනය කරන මේ ක්‍රියාවලිය මෙහෙම සිද්ධ වුණාට සාගර පත්ලයේ ඉන්නවා මිතෙනොජෙනික් බැක්ටීරියා. ඒ අය මොකද කරන්නේ? නිරන්තරයෙන්ම වැඩියෙන් මීතේන් නිෂ්පාදනය කරනවා. දැන් මෙතනෝට්‍රොප්ස්ලා මීතේන් පරිභෝජනය කරද්දී මිතෙනොජෙනික් බැක්ටීරියාලා මොකද කරන්නේ? මීතේන් අකණ්ඩව නිෂ්පාදනය කිරීමක් කරනවා. දැන් මේ තියෙන්නේ අපි මේ කතා කරපු කාබන් චක්‍රයට සම්බන්ධ චක්‍රීකරණ සටහනක් තමයි තියෙන්නේ සරලවම. දැන් මෙතන තියෙනවා වායුගෝලයේ තියෙන CO2 තමයි මේ තියෙන්නේ. වායුගෝලීය CO2. දැන් දරුවෝ මේ වායුගෝලයේ CO2 ප්‍රමාණය තවත් වැඩි කරන ක්‍රියාවලියක් තමයි මේ සතුන්ගෙන් සිද්ධ වෙන ශ්වසන ක්‍රියාවලිය. හරි? ඒක සතුන්ට විතර නෙමෙයි ශාකවලටත් පුළුවන්. මේ ශ්වසන ක්‍රියාවලිය නිසා වායුගෝලයේ CO2 මට්ටම නැවත වැඩි වෙනවා. ඒ වගේම අපි දන්නවා මේ කාබන් චක්‍රය පවත්වාගෙන යාමෙහිලා ප්‍රධාන වැදගත්ම පියවර මොකද්ද? ප්‍රභා සංශ්ලේෂණය. ෆොටෝසින්තෙසිස් මේ තියෙන්නේ ප්‍රභා සංශ්ලේෂණය. දැන් ප්‍රභා සංශ්ලේෂණය මගින් වායුගෝලයේ තියෙන කාබන් තිරවීමක් සිද්ධ වෙනවා ශාක ද්‍රව්‍යවල. ශාක විතරක් නෙමෙයි සයනෝබැක්ටීරියා, හරිත ඇල්ගී, ප්‍රභා සංශ්ලේෂී බැක්ටීරියා ඒ අයගේ මේ කාබන් තිරවීම සිද්ධ වෙනවා. හරි? එතකොට මේ කාබනික සංයෝග තමයි මේ තියෙන්නේ. කාබනික සංයෝග. මේ කාබනික සංයෝග අනුභව කිරීම මගින් ශාකමය කොටස් අනුභව කිරීම මගින් සත්ව දේහවල මේ කාබනික සංයෝග තැන්පත් වෙනවා. සත්ව දේහවල. ඒතර යම් දවසකදී මේ සතුන් මරණයටපත් වෙනවා. ශාකමය කොටස් මරණයටපත් වෙනවා. අන්න එතකොට පසට එකතු වෙනවා මල කාබනික සංයෝග. මල කාබනික සංයෝග පසට අපිට එකතු කරන්න පුළුවන්. මල කාබනික ද්‍රව්‍ය. හරි? ඒ වගේම මේ බහිස්රාවී ද්‍රව්‍ය මගිනුත් කාබනික සංයෝග පසට එකතු වෙනවා. මේවා වියෝජන ක්‍රියාවලිය මගින් නැවත කාබන් ඩයොක්සයිඩ් බවට පත්වීමක් සිද්ධ වෙනවා.
මේ ගැන තමයි මේ කාබන් චක්‍රය තුලදී අපි සාකච්ඡා කරේ සරලවම. දරුවනේ විභාගෙදී හොඳම ප්‍රශ්නයක් අහන කොටසකට තමයි මම දැන් ඔබව රැගෙන එන්නේ. ඒ තමයි නයිට්‍රජන් චක්‍රය. කාබන් චක්‍රයටත් වඩා වැදගත්මතාවයක් තියෙන වැදගත්කමක් වැඩිපුරම තියෙන්නේ නයිට්‍රජන් චක්‍රය. මොකද මේක අපිට ශුද්ධ ජීවීන් පවා නම් කරලා තියෙනවා. මේවා පාඩම් කරගත යුතුයි. ඔවුන්ගේ ඝන නාමයන් නැත්නම් සම්පූර්ණ විශේෂ නාමයන් ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. නයිට්‍රජන් චක්‍රය තුල ශුද්ධ ජීවීන්ගේ කාර්යභාරය. ශුද්ධ ජීවීන් මොනවාද කරන්නේ නයිට්‍රජන් චක්‍රය පවත්වාගෙන යන්න? දැන් අපි දන්නවා ප්‍රෝටීන, නියුක්ලික් අම්ල, ඒ කියන්නේ DNA RNA, ඒ වගේම අනෙකුත් නයිට්‍රජන් අඩංගු සංයෝග නිපදවීම සඳහා සෑම ජීවියෙකුටම නයිට්‍රජන් අවශ්‍ය වෙනවා. මොකද ප්‍රෝටීන වල ප්‍රධාන සංඝටක මූලද්‍රව්‍යයක් නයිට්‍රජන්. නියුක්ලික් අම්ල නැත්නම් නියස්ටික අම්ල වල ප්‍රධාන සංඝටකයක් තමයි සංඝටක මූලද්‍රව්‍ය තමයි නයිට්‍රජන්. එහෙනම් මේ වගේ වැදගත් සංයෝග ප්‍රෝටීන, නියුක්ලික් අම්ල, වෙනත් නයිට්‍රජනීය සංයෝග නිපදවීම සඳහා අත්‍යවශ්‍ය මූලද්‍රව්‍යයක් තමයි නයිට්‍රජන් කියන්නේ. දැන් 80ක් පමණ නයිට්‍රජන් වායුගෝලයේ වායුවක් විදිහට නම් ඉන්නවා. 80ක් පමණ අණුක නයිට්‍රජන් වායුගෝලය තුල අපිට දකින්න පුළුවන්. හැබැයි ඒවා ජීවීන්ට ඍජුවම ලබා ගැනීමේ හැකියාවක් නැහැ. හැම ජීවියෙක්ට මේ නයිට්‍රජන් ඍජුව ලබා ගැනීමේ හැකියාවක් ජෛව විද්‍යාත්මක ක්‍රියාවලියක් පවතින්නේ නැහැ. ඒ නිසාම මේ වායුගෝලයේ තියෙන අණුක නයිට්‍රජන් ජීවීන්ට ප්‍රයෝජනවත් ආකාරයේ නයිට්‍රජන් බවට පරිවර්තනය කිරීමක්, පත් කිරීමක් අවශ්‍ය වෙනවා. බලන්න. එබැවින් වායුගෝලයේ ඇති එම අණුක නයිට්‍රජන් ජෛව පරිභෝජනය කළ හැකි ආකාරයක නයිට්‍රජන් බවට පත් කිරීම අවශ්‍ය වෙනවා. සමහර ශුද්ධජීවී කණ්ඩායම් වලට පුළුවන්කමක් තියනවා දරුවෝ වායුගෝලයේ තියෙන මේ අණුක නයිට්‍රජන් පසට ලබා ගන්න. පසේ තියෙන නයිට්‍රජනීය ද්‍රව්‍යයක් බවට පරිවර්තනය කරන්න පුළුවන්. ඇතැම් ශුද්ධජීවී කණ්ඩායම් බලන්න, ඇතැම් ශුද්ධජීවී කණ්ඩායම් වායුගෝලීය අණුක නයිට්‍රජන්, ඒ කියන්නේ N2, ඇමෝනියා NH3, නයිට්‍රේට් NO3- හා නයිට්‍රයිට් NO2- වැනි ජීවීන්ට ප්‍රයෝජ්‍ය කළ හැකි, ජීවීන්ට ප්‍රයෝජනයට ගන්න පුළුවන් වන ආකාරයකට පත්කිරීමේ හැකියාවක් තියෙනවා. පත්කිරීමේ හැකියාවක් තියෙනවා. මේක හැමෝටම නෙමෙයි. සමහර ශුද්ධජීවී කණ්ඩායම් වලට පුළුවන් දරුවෝ මේ අණුක නයිට්‍රජන් වායුගෝලයේ තියෙන N2 අපිට පරිවර්තනය කරලා දෙන්න. කොයි විදිහටද? ඇමෝනියා, නයිට්‍රේට්, නයිට්‍රයිට් වගේ ජීවීන්ට ප්‍රයෝජනයට ගන්න පුළුවන් ආකාරයකට පත් කරන්න මේ අයට හැකියාවක් තියෙනවා. ඉතින් මෙන්න මේ මූලික කාරණා දැනගන්න ඕනේ. වායුගෝලයේ 80ක් පමණ මේ අණුක නයිට්‍රජන් තියෙනවා කියන එක. ප්‍රෝටීන, නියුක්ලික් අම්ල සහ අනිකුත් නයිට්‍රජන් අඩංගු සංයෝග නිපදවන්න හැම ජීවියෙක්ටම නයිට්‍රජන් අඩංගු වෙනවා කියන එක, අවශ්‍ය වෙනවා කියන එක. ඒ වගේම ජීවින්ට නයිට්‍රජන් ජෛව විද්‍යාත්මකව පහසුවෙන් ලබා ගන්න බෑ. සමහර ශුද්ධ ජීවී කාණ්ඩවලට විතරයි පුළුවන් වෙන්නේ මේ ක්‍රියාවලිය කරන්න. ඒ හින්දම දරුවනේ මේ ජීවීන් තුල පෘථුවියේ ඒ වගේම වායුගෝලයේ අඩංගු නයිට්‍රජන් චක්‍රීය ආකාරයකට ලබා ගන්න වෙනවා. මොකද සීමිත ප්‍රමාණවලින් පවතින්නේ. ඒ නිසා පෘථුවියේ ජීවීන් තුල සහ වායුගෝලයේ අඩංගු නයිට්‍රජන් චක්‍රීය ආකාරයකට ලබා ගන්න වෙනවා. ඒක තමයි අපි නයිට්‍රජන් චක්‍රය කියලා විස්තර කරන්නේ. නයිට්‍රජන් චක්‍රයට දරුවනේ ප්‍රධාන පියවර 4ක් අයිති වෙනවා. නයිට්‍රජන් චක්‍රයට ප්‍රධාන පියවර 4ක්. මොනවද මේ පියවර 4? දැන් නව නිර්දේශය තුල තමයි මෙවැනි පියවර 4ක් තිබ්බේ. පැරණි නිර්දේශය තුල පියවර 5කට තමයි මේක ඉගැන්වුවේ. නමුත් ඔබට දැන් ඉගෙන ගන්න තියෙන්නේ පියවර 4කින්. පියවර 4 තමයි නයිට්‍රීකරණය, නයිට්‍රීහරණය, නයිට්‍රජන් තිර කිරීම සහ ඇමෝනීකරණය. බලන්න. නයිට්‍රජන් චක්‍රයට ප්‍රධාන පියවර 4ක් ඇතුළත් වෙනවා. ප්‍රධාන පියවර 4ක් තියෙනවා. මොනවද ඒ 4? ඇමෝනීකරණය, නයිට්‍රීකරණය, නයිට්‍රීහරණය, නයිට්‍රජන් තිර කිරීම. මේක අනුපිළිවෙලින් පාඩම් කරන්න අවශ්‍ය නැහැ. මේ පද 4 ගැන, මේ ක්‍රියාවලි 4 ගැන ඔබට හොඳ අවබෝධයක් තියෙන්නට ඕනේ. ඇමෝනීකරණය, නයිට්‍රීකරණය, නයිට්‍රීහරණය සහ නයිට්‍රජන් තිර කිරීම. නයිට්‍රජන් තිර කිරීම. දැන් මේ තියෙන්නෙත් නයිට්‍රජන් තිර කිරීමට අදාළව යම්කිසි රූප සටහනක්. හරි.
අපි දැන් මේ ක්‍රියාවලි 4 ගැන හොඳ අවබෝධයක් ලබා ගමු දරුවෝ. මේ පියවර 4 ගැනයි දැනගන්නට අවශ්‍ය වෙන්නේ. ඇමෝනීකරණය. ඔන්න ඊටාම වැදගත් දෙයක්. දැන් ඇමෝනීකරණය කියන්නේ මොකද්ද? පසේ අඩංගු අයින්ද්‍රිය. එහෙම නැත්නම් කාබනික නයිට්‍රජන් වලින් 90%කටත් වඩා වැඩි කොටසක් ප්‍රෝටීන විදිහට තමයි පවතින්නේ. පසේ තියෙන කාබනික නයිට්‍රජන් අඩංගු කාබනික සංයෝග වලින් 90%කටත් වඩා වැඩි කොටසක් තියෙන්නේ ප්‍රෝටීන විදිහට. ශුද්ධ ජීවීන් විසින් ශ්‍රාවය කරන මේ බහිස්සෛලික ප්‍රෝටියෝලිටික එන්සයිම් අපි ඒවට පොදුවේ කියන්නේ ප්‍රෝටියේස් කියලා. ප්‍රෝටියේස්. ශුද්ධ ජීවීන් ශ්‍රාවය කරන බහිස්සෛලික ප්‍රෝටියෝලිටික එන්සයිම් වලට පුළුවන් මියගිය ශාකවල මියගිය සතුන්ගේ ඒ අයගේ දේහවල තියෙන අර ප්‍රෝටීන ටික ඇමයිනෝ අම්ල කියන සරලම ඒකක බවට සරලම තැනුම් ඒකක බවට වියෝජනය කරන්න පුළුවන්. ශුද්ධ ජීවීන් ශ්‍රාවය කරන බහිස්සෛලික ප්‍රෝටියෝලිටික එන්සයිම වලින් මියගිය ශාක සහ සතුන්ගේ ප්‍රෝටීන ටික ඇමයිනෝ අම්ල බවට වියෝජනය කරන්න පුළුවන්. දැන් මෙතනදී ප්‍රතිඵල වෙන ඇමයිනෝ අම්ල ශුද්ධ ජීවී සෛල තුලට ලබාගෙන මෙතනදී ප්‍රතිඵල වෙන මේ ඇමයිනෝ අම්ල ශුද්ධ ජීවීන් මොකද කරන්නේ නිකන් ඉන්නේ නැහැ. ඒගොල්ලන්ගේ සෛල ඇතුළට ලබා ගන්නවා. සෛල ඇතුළට ලබාගෙන ඇමෝනීකරණයට භාජනය කරනවා. ඇමෝනීකරණයට භාජනය කරනවා. එතනදී මොකද්ද දරුවෝ මේ ඇමෝනීකරණය කියලා සිද්ධ වෙන්නේ? මෙතනදී සිද්ධ වෙන්නේ අර ඇමයිනෝ අම්ලවල අපි දන්නවනේ NH2 කාණ්ඩයක් තියෙනවනේ ඇමයිනෝ කාණ්ඩයක්. ඒක එතනින් ගලවලා ඉවත් කරනවා. හරි මේකට අපි කියනවා වචනයක් ඇමයින් හරණය කරනවා කියලා. බලන්න. දැන් මෙහෙම ප්‍රතිඵල වෙච්ච ඇමයිනෝ අම්ල ශුද්ධ ජීවී සෛල තුලට අරගෙන ඇමෝනීකරණයට භාජනය වෙලා ඇමයිනෝ අම්ලවල ඇමයින් කාණ්ඩය ඇමෝනියා බවට පරිවර්තනය කරනවා. එතකොට මෙතනදී සිද්ධ වෙන්නේ NH2 කාණ්ඩය ඉවත් කරනවා ඇමයින් හරණයකට ලක් කරලා ඒ NH2 කාණ්ඩය ඇසුරෙන් ඇමෝනියා නිෂ්පාදනය කිරීමක් කරනවා. මෙසේ ප්‍රතිඵල වූ ඇමයිනෝ අම්ල ශුද්ධ ජීවී සෛල තුලට ලබාගෙන ඇමෝනීකරණයට භාජනය වෙලා මේ ඇමයිනෝ අම්ලවල ඇමයින් කාණ්ඩය ඇමෝනියා බවට පරිවර්තනය කරනවා. මේ NH2 කාණ්ඩය අවසානයේදී පත් කරනවා NH3 බවට. ඒ කියන්නේ H එකක් සමග සම්බන්ධ කරලා. තෙත පසේදී තෙතමනේ සහිත පසේදී ඇමෝනියා ජලයේ ද්‍රාව්‍යගත වීමෙන් ඇමෝනියා වතුරේ හොඳට දිය වෙලා ඇමෝනියම් අයන බවට පත් වෙනවා. ඔන්න බලන්න තෙත පසේදී ඇමෝනියා වතුරේ හොඳට දිය වෙලා ඇමෝනියම් අයන බවට පත් වෙනවා. ඇමෝනියම් අයන බවට පත් වෙනවා. මේ ඇමෝනියම් අයන ශාක හා පාංශු ශුද්ධ ජීවීන් මගින් භාවිතා කරනවා. මේ ඇමෝනියම් අයන තමයි ශාක වලින් පාංශු ශුද්ධ ජීවීන් Tamanගේ අවශ්‍යතා සඳහා භාවිතා කරනවා. වියලි පසේ තියෙන ඇමෝනියා වේගයෙන් වායු ගෝලයට නිකුත් වෙනවා. දැන් පසේ තෙතමනයක් නැත්තම් ඇමෝනියා දිය වෙන්නේ නැහැ. එතකොට ඇමෝනියා වායුවට පවතින්න බෑ. එයා මොනවා වෙනවද? වායු ගෝලයට නිදහස් වෙනවා ක්‍රමයෙන්. එනිසා ඉතා වැදගත් කාරණා ටිකක් තමයි මෙතනදි කිව්වේ. ඇමෝනියම් අයන පාංශු ශුද්ධ ජීවීන් සහ ශාක වලින් භාවිතා කරනවා. ඒ වගේම වියලි පසේ තියෙන ඇමෝනියා වේගයෙන් වායු ගෝලයට නිකුත් කරනවා. වියලි පසේ තියෙන ඇමෝනියා වේගයෙන් වායු ගෝලයට නිකුත් කරනවා. දැන් මෙන්න මේ කාරණා ටික මතක තියාගන්න ඕනේ දරුවෝ. මොනවද මෙතනින් අපි ඉස්මතු කරපු වැදගත්ම කාරණා? ශුද්ධ ජීවීන් විසින් ශ්‍රාවය කරන බහිස්සෛලික ප්‍රෝටියෝලිටික එන්සයිම් වලට පුළුවන් දරුවනේ මියගිය ශාකවල සතුන්ගේ තියෙන ප්‍රෝටීන ඇමයිනෝ අම්ල බවට ජල විච්ඡේදනය කරන්න බිඳවට්ටන්න. දැන් මෙහිම ප්‍රතිඵල වෙන ඇමයිනෝ අම්ල තියෙනවනේ. මේවා ශුද්ධ ජීවීන් විසින් ඔවුන්ගේ සෛල තුලට උරා ගන්නවා, අවශෝෂණය කර ගන්නවා, ඇතුළට ගන්නවා. අරගෙන මොකද්ද කරන්නේ? ඇමෝනීකරණයට භාජනය කරනවා. ඇමෝනීකරණයට භාජනය කරනවා කියන්නේ වෙන වචනකින් කියනවා නම් ඇමයින් හරණය කරනවා. ඇමයින් හරණය කරනවා කියලා කියන්නේ අර ඇමයිනෝ අම්ලවල NH2 කාණ්ඩය ගලවනවා. ගලවලා ඇමෝනීකරණ ක්‍රියාවලිය හරහා ඇමෝනියා බවට පත් කරනවා. NH2 කාණ්ඩයට H එකක් සම්බන්ධ කරලා ඇමෝනියා බවට පත් කරනවා. දැන් මේ හැදෙන ඇමෝනියා ටික තියෙනවනේ. ඒ ඇමෝනියා තෙතමනේ සහිත පසක නම් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා ජලයේ දිය වෙලා ඇත්තටම ඇමෝනියම් අයන ලබා දෙනවා. හැබැයි වියලි පසක නම් මේ ඇමෝනියා හැදෙන්නේ ඒවා නැවත වායු ගෝලයට නිදහස් වෙනවා. ඔන්න ඔය කාරණා බලන්න කොයිතරම් සරලද කියලා. කටපාඩම් කරන්න ඕනේ නැහැ. අවබෝධයෙන් හොඳට මතක තියාගන්න. මේ බලන්න. මේ ක්‍රියාවලිය විශේෂයෙන්ම නයිට්‍රජන් චක්‍රය මේ නයිට්‍රජන් චක්‍ර ක්‍රියාවලිය සිදුවන ආකාරය ගැන තවත්
හොඳ පැහැදිලි රූප සටහනක් මම ඉදිරිපත් කරලා තියෙනවා. මේ කරුණු ගැන අපි තවදුරටත් සාකච්ඡා කරමු. නයිට්‍රීකරණය. දැන් දරුවනේ මම ඉන්නේ ඊළඟ පියවරට නයිට්‍රීකරණය. දැන් එකක් අපි කතා කරා ඇමෝනීකරණය. දැන් අපි කතා කරමු නයිට්‍රීකරණය කියන්නේ මොකක්ද කියලා. හරිම සරලයි. දරුවෝ නයිට්‍රීකරණය කියන්නේ මේ බලන්න සමීකරණේ. ඇමෝනියම් අයන නයිට්‍රයිට් බවට. මේක නයිට්‍රයිට්. නයිට්‍රයිට්. මේ ඉන්නේ ඇමෝනියම්. අර පසේ තියෙන තෙත පසේ තියෙන ඇමෝනියම් අයන නයිට්‍රයිට් අයන බවට ඔක්සිකරණය වෙනවා. මේ වැඩේ කරන්නේ නයිට්‍රෝසෝමෝනාස්. තව ඉන්නවා සමාජිකයෙක්, එයාගේ නමත් මම ලියන්නම් අමතර දැනුමට ඔබේ. නයිට්‍රෝසෝමෝනාස් නයිට්‍රෝකොකස්. නයිට්‍රෝකොකස්. නයිට්‍රෝසෝමෝනාස් නයිට්‍රෝකොකස්. මේ අයටත් පුළුවන් මේ දේ කරන්න. මේ தත්ත්වය තමයි අපි කියන්නේ නයිට්‍රීකරණය කියලා. නයිට්‍රීකරණයේ පියවර දෙකක් තියෙනවා. එක පියවරක් තමයි මේ පළවෙනි පියවර. හරි. නයිට්‍රීකරණය කියන්නේ ඇමෝනියම් අයනවල තියෙන නයිට්‍රජන් නයිට්‍රේට් නිපදවීම සඳහා ඔක්සිකරණය වීමේ ක්‍රියාවලිය. දැන් මේ තියෙන්නේ නයිට්‍රේට් නෙමෙයි. නයිට්‍රේට් කියන්නේ NO3-. එතකොට ඇමෝනියම් අයනවල තියෙන නයිට්‍රජන් නයිට්‍රේට් නිපදවීම සඳහා ඔක්සිකරණය වීමේ ක්‍රියාවලිය තමයි අපි කියන්නේ නයිට්‍රීකරණය කියලා. එතකොට අවසාන ප්‍රතිඵලය තමයි ඇමෝනියම් අයන නයිට්‍රේට් බවට පත් වෙනවා. නමුත් මේක එකපාර වෙන්නේ නැහැ. අපි පියවර දෙකකින් තමයි මේක විස්තර කරන්නේ. පළවෙනි පියවරේදී වෙන්නේ ඇමෝනියම් අයන නයිට්‍රයිට් අයන බවට NO2- බවට පත් වෙනවා. දෙවැනි පියවරේදී තමයි NO2- NO3- බවට පරිවර්තනය වෙන්නේ. හරි. දැන් කවුද මේක කරන්නේ? මේ නයිට්‍රීකරණය කරන්නේ කවුද? නයිට්‍රීකරණය කරන්නේ පසේ ජීවත් වන නයිට්‍රීකාරී බැක්ටීරියා. ඒගොල්ලන් මේ වැඩේ කරන්නේ පියවර දෙකකින්. පළමු පියවර තමයි මම මෙතන සමීකරණයකින් ඉදිරිපත් කරේ. පළවෙනි පියවරේදී වෙන්නේ මේ නයිට්‍රෝසෝමෝනාස් කියන ශුද්ධ ජීවීන් මගේ පාංශු ශුද්ධ ජීවියෙක් මෙයා. නයිට්‍රෝසෝමෝනාස්. මේ නයිට්‍රෝසෝමෝනාස් වගේ පාංශු ශුද්ධ ජීවීන්ට පුළුවන් දරුවෝ ඇමෝනියම් අයන නයිට්‍රයිට් බවට පත් කරන්න. ඇමෝනියම් අයන නයිට්‍රයිට් බවට පත් කරන්න. නැත්නම් ඔක්සිකරණය කරන්න පුළුවන්. මේ තියෙන්නේ සමීකරණය. NH4+ NO2- වෙලා. කවුද කරේ? නයිට්‍රෝසෝමෝනාස්. මේ ඉන්නේ අපිට නයිට්‍රෝසෝමෝනාස් කෙනෙක් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂීය ඡායාරූපයකින් මේ වර්ණ ගැන්වීමක් කරලා තමයි මෙයාව අපි බලන්නේ. බැරලෝහ අපිට භාවිතා කරන්න පුළුවන් වර්ණ ගැන්වීම් කටයුතු වලට. ඔන්න අපිට දකින්න ලැබෙනවා නයිට්‍රෝසෝමෝනාස් ඉන්නවා. හරි. දැන් අපි දෙවෙනි පියවරට යමු. දරුවනේ දෙවැනි පියවරේදී වෙන්නේ ඒකට දායක වෙන්නේ නයිට්‍රෝබැක්ටර් කියලා තවත් වෙනමම සමාජිකයෙක්. නයිට්‍රෝබැක්ටර්. මේ නයිට්‍රෝබැක්ටර්ට පුළුවන් NO2- ඒ කියන්නේ නයිට්‍රයිට් NO3- නයිට්‍රේට් බවට ඔක්සිකරණය කරන්න. බලන්න. එහෙනම් දෙවන පියවරේදී නයිට්‍රෝබැක්ටර් කියන ශුද්ධ ජීවීන් නයිට්‍රේට බවට ඔක්සිකරණය කරනවා. නයිට්‍රේට බවට ඔක්සිකරණය කරනවා. මෙන්න නයිට්‍රෝබැක්ටර් කෙනෙකුත් අපිට දකින්න පුළුවන්. දැන් ශාක මොකද කරන්නේ? ශාක කරන්නේ මේ හැදෙන නයිට්‍රේට් ටික තමන්ගේ අවශ්‍යතා සඳහා උරා ගන්නවා, අවශෝෂණය කරනවා. තම නයිට්‍රජන් ප්‍රභව ලෙස ශාක මේ නයිට්‍රේට් භාවිතා කරයි. තමන්ට අවශ්‍ය කරන නයිට්‍රජන් ප්‍රභවයේ විදිහට මේ නයිට්‍රේට් භාවිතා කරනවා. මේ නිසා ශාක සතුන්ට ජෛව ප්‍රයෝජ්‍ය ආකාරයකට නයිට්‍රජන් සපයා දෙමින් ශුද්ධ ජීවීන් විසින් අත්‍යවශ්‍ය කාර්යයක් කරනවා. දැන් නයිට්‍රීකරණය සමස්ත පියවර දෙකම මම එක සමීකරණයකින් ගොඩනගනවා. මේ බලන්න. මුලින්ම සිද්ධ වෙන්නේ ඇමෝනියම් අයන කවුරු බවටද? NO2- නයිට්‍රයිට් බවට ඔක්සිකරණය වෙනවා. දැන් මේකට දායක වෙච්ච ශුද්ධ ජීවියා කවුද? අපි වෙන පාටකින් ලියමු. මේකට දායකුනේ නයිට්‍රෝසෝමෝනාස්. අතින් ලියපු නිසා යටින් ඔන්න ඉරකුත් ඇන්දා. ඊළඟ අවස්ථාව තමයි මේ නයිට්‍රේට් අයන බවට පත් වෙනවා. දැන් තමයි මේ ප්‍රතික්‍රියාව සම්පූර්ණ වෙන්නේ. දැන් මේකට දායක වෙන්නේ නයිට්‍රෝබැක්ටර්.
නයිට්‍රෝබැක්ටර් කියන තවත් ශුද්ධ ජීවී කාණ්ඩයක්. නයිට්‍රෝබැක්ටර්. ඔන්න ඕක තමයි සමස්ත ක්‍රියාවලිය. දැන් මං හිතනවා දරුවනේ ඔබට නයිට්‍රීකරණය අර ඇමොනීකරණය කතා කරා වගේම ඉතාම පැහැදිලි ඇති. ඉතාම පැහැදිලි. ඉතින් එහෙමනම් අපි නයිට්‍රීකරණය කතා කරපු නිසා යන් නයිට්‍රීහරණයට බලමු. හරි. නයිට්‍රීකරණයට අදාළවම තමයි මේ බලන්න මම මේ ලියපු සමීකරණෙම මේ රූප සටහන තුලත් දක්නට ලැබෙනවා. මෙතන ඇමෝනියම් අයන ඉන්නවා. නයිට්‍රයිට් අයන ඉන්නවා. නයිට්‍රයිට් NO2- නයිට්‍රේට් අයන ඉන්නවා NO3-. හරි. එතකොට ශාකවලට මේ නයිට්‍රජන් උරා ගන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. ඒක හොඳට මතක තියාගන්න. ඇමෝනියම් විදිහටත් උරා ගන්න පුළුවන්. නයිට්‍රේට් විදිහටත් උරා ගන්න පුළුවන්. හරි. ඒ ඊටාම සරල රූප සටහනකින් මේක පැහැදිලි කරලා තියෙනවා. දැන් මේ පියවරට දායක වෙන්නේ ඇමෝනියම් නයිට්‍රයිට් කරන්න දායක වෙන්නේ නයිට්‍රෝසෝ මොනාස්. එතකොට නයිට්‍රයිට් නයිට්‍රේට් කරන්න දායක වෙන්නේ නයිට්‍රෝ බැක්ටර් බව මතක තියාගන්න. දැන් දරුවනේ අපි නයිට්‍රී හරණයට එමු. නයිට්‍රී හරණය. නයිට්‍රී හරණය නම් එච්චර හොඳ වැඩක් නෙමෙයි. හොඳ වැඩක් නෙමෙයි කියන්නේ කාටද? ශාකවලට හොඳ වැඩක් නෙමෙයි. ඇයි? දරුවනේ අර පසේ තියෙන නයිට්‍රේට් ටික තියෙනනේ NO3-. මේක වායුගෝලීය N2 නැත්තම් අණුක N2 බවට පරිවර්තනය කරනවා. මෙතනදි වෙන්නේ ඔක්සිහරණයක්. ඔක්සිහරණයක්. දැන් නයිට්‍රේට් වල නයිට්‍රජන්ගේ ඔක්සිකරණ අංකය -5යි. N2 වල ඔක්සිකරණ අංකය අපි දන්නවා නයිට්‍රජන් වල 0යි. ඒතර -5 ඉඳලා 0 දක්වා ඔක්සිකරණ අගය අඩුවීමක් වෙලා තියෙනවා. අපි එතකොට ඒකට කියන්නේ ඔක්සිහරණයක් කියලා. ඔක්සිහරණයක්. එහෙමනම් දරුවනේ නයිට්‍රී හරණය කියන්නේ මොකද්ද? නයිට්‍රේට වායුගෝලීය N2 බවට ඔක්සිහරණය වීමේ ක්‍රියාව. දැන් මම කිව්වා මේක එච්චර ශාකවලට හොඳ නෑ කියලා. ඇයි? ඉතින් දරුවෝ මූල පද්ධතියට උරා ගන්න තියෙන නයිට්‍රේට් ටික N2 වෙලා පසෙන් අයින් වෙනකොට ශාකයට ඒක පාඩුවක් නේ. ඒක අවාසියක් නේ. ශාකයට උරා ගන්න තියෙන සම්පතක් පසෙන් අයින් වෙලා වායුගෝලයට යනවා. N2 බවට පත් වුනහම එතන රැඳිලා ඉන්න බෑ. N2 බවට පත් වුනහම යන්න ඕනේ. හරි? එතකොට ඒක නිසා වෙන්නේ මොකද්ද? පසේ තියෙන අර නයිට්‍රජන් සංචිතය අඩු වෙන්න පුළුවන්. ඒක පසේ නිසරුභාවය වැඩි වෙන්න හේතුවක් වෙන්න පුළුවන්. නැත්නම් පසේ සරුභාවය අඩු වෙන්න හේතුවක් වෙනවා. ඒක ගැන අපි මේ කියන්නේ. වායුගෝලීය ඔක්සිජන් රහිත වූ තත්වයන්හිදී. දැන් නයිට්‍රීහරණය කියන ක්‍රියාවලිය දරුවෝ නිකන් වෙන්නේ නැහැ. ඒකට අවශ්‍ය වෙන තත්වයන් ටික සකසන්න ඕනේ, සකස් වෙන්න ඕනේ පරිසරය තුල. මේ නයිට්‍රීහරණයට අවශ්‍ය කරන තත්වයන් වගේක් තියෙනවා. ප්‍රධානම තත්වය තමයි ඔක්සිජන් රහිත තත්වයක්. ඒ කියන්නේ මේ නයිට්‍රීහරණ ක්‍රියාවලිය සිද්ධ වෙනකොට ඒ පරිසරයේ ඔක්සිජන් නැති තත්වයක්, අර නිර්වායුක තත්වයක් ඇති වෙන්න ඕනේ. ඒ වගේ තත්වයකදී විතරයි මේ NO3- N2 බවට ඔක්සිහරණය වෙන්නේ. බලන්න. වායුගෝලීය ඔක්සිජන් රහිත වූ තත්වයන් වලදී සමහර ශුද්ධ ජීවීන්ට පුළුවන් මේ නයිට්‍රේට් ටික NO3- ටික අණුක නයිට්‍රජන් N2 බවට ඔක්සිහරණය කරන්න පුළුවන්. ඉතින් මේක තමයි අපි කියන්නේ නයිට්‍රී හරණය කියලා. ඒතර නයිට්‍රී හරණයේ ප්‍රධාන සමීකරණය තමයි NO3- ඊතලයක් N2 බවට පත්වීම. මේක ගෑස් වායුවක්. මේ නිසා මේකේ ප්‍රතිඵලයක් විදිහට වායුගෝලයට නයිට්‍රජන් සීග්‍රේන් නිකුත් වෙනවා. වායුගෝලයට නයිට්‍රජන් සීග්‍රේන් නිකුත් වෙනවා. ඒ හින්දා පසේ තියෙන නයිට්‍රජන් ප්‍රමාණය ක්‍රමක්‍රමයෙන් මොනවා වෙනවද? අඩු වෙනවා. පසේ තියෙන නයිට්‍රජන් ප්‍රමාණය ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. ජලබරිත පසේ ඔක්සිජන් සීමිතයි. ඒ නිසාම නයිට්‍රීහරණය නිරන්තරයෙන්ම මේ ජලබරිත පසේ සිද්ධ වෙනවා. දැන් පහත සඳහන් පියවර ඔස්සේ සිවුඩුමොනාස් විශේෂ නයිට්‍රේට් අයන අණුක නයිට්‍රජන් බවට පත් කරනවා. මෙන්න මේ පියවර සිවුඩුමොනාස් විශේෂ තමයි මේ වැඩේ කරන්නේ. මෙන්න ශුද්ධ ජීවිය පාඩම් කරගන්න ඕනේ. සිවුඩුමොනාස් විශේෂ තමයි නයිට්‍රීහරණය සිද්ධ කරන්නේ NO3- N2 බවට ඔක්සිහරණය කරලා. දැන් මේ ක්‍රියාවලිය අපි සරලව දුන්නේ දරුවෝ NO3- N2 කරනවා කියලානේ. මේ අපි ලිව්වේ මුලයි අගයි ආරම්භයයි අවසානයයි. හැබැයි මේක ඇතුළෙත් තව සිදුවීම් ගණනාවක් සිද්ධ වෙනවා. ඒ ගැන අපි දැන් කතා කරන්නේ. මෙතනදී වෙන්නේ
නයිට්‍රේට මුලින්ම නයිට්‍රයිට බවට පත් වෙනවා. මේ බලන්න. නයිට්‍රේට නයිට්‍රයිට වෙනවා. ඊළඟට නයිට්‍රයිට නයිට්‍රස් ඔක්සයිඩ් වෙනවා N2O. අවසානයේදී තමයි මේ N2O N2 බවට පත් වෙන්නේ. ඇත්තටම මේ වගේ දාමයක් තමයි සිද්ධ වෙන්නේ ක්‍රියාවලියක්. අපි සරලව පෙන්වන්නේ ඒකේ මුලයි අගයි. එතකොට මේ වැඩේ කරන්නේ සියුඩෝමොනාස් විශේෂ. සියුඩෝමොනාස් විශේෂ තමයි මේ වැඩේ කරන්නේ. බලන්න එතකොට. එහිදී නයිට්‍රේට් නයිට්‍රයිට බවටත් නයිට්‍රයිට නයිට්‍රස් ඔක්සයිඩ් බවටත් හා අන්තිමට නයිට්‍රස් ඔක්සයිඩ් N2 වායුව නැත්නම් නයිට්‍රජන් වායුව බවටත් පරිවර්තනය වීම සිද්ධ වෙනවා. මේක තමයි දරුවනේ නයිට්‍රී හරණය කියලා අදහස් කරන්නේ. අවසාන වශයෙන් නයිට්‍රජන් චක්‍රයට අදාළ අවසාන පියවර ඒ තමයි නයිට්‍රජන් තිර කිරීම කියන ක්‍රියාවලියටයි අපි ප්‍රවිෂ්ඨ වෙන්නේ. මොකද්ද නයිට්‍රජන් තිර කිරීම කියන්නේ? දරුවනේ වායුගෝලයේ පවතින N2 වායුව පසේ ඇමෝනියා බවට පත් කිරීම. මේක තමයි නයිට්‍රජන් තිර කිරීම කියන්නේ. හැබැයි ඉතින් තෙතපසක නම් මේක ඇමෝනියම් අයන බවට වහාම පත් වෙනවා. ඇමෝනියම් අයන බවටත් පත් වෙනවා. ඒ නිසා කෙනෙක්ට අවශ්‍ය නම් කියන්න පුළුවන් වායුගෝලීය N2 තෙතපසේ ඇමෝනියම් අයන බවට පත් කිරීමේ ක්‍රියාවලිය ඒක නයිට්‍රජන් තිර කිරීම. මේක ඔක්සිහරණ ක්‍රියාවලියක් බවත් මතක තියාගන්න ඕනේ. හරි. එතකොට බලන්න නයිට්‍රජන් වායුව ඇමෝනියා බවට පත් කිරීමේ ක්‍රියාවලිය තමයි නයිට්‍රජන් තිර කිරීම කියන්නේ. දැන් මේ නයිට්‍රජන් තිර කිරීම හැමෝටම කරන්න බෑනේ. අපි ජෛව විවිධත්වයේ පාඩමේදී ඉගෙන ගත්තා. ඒ වගේම ශුද්ධ ජීව විද්‍යාව පාඩමේදීත් ඉගෙන ගත්තා. හැම බැක්ටීරියාවෙක්ටම මේ වැඩේ කරන්න බෑ. හැම සයනොබැක්ටීරියාවකටම මේ වැඩේ කරන්න බෑ. ඇතැම් බැක්ටීරියා ඇතැම් සයනොබැක්ටීරියා පමණයි නයිට්‍රජන් තිර කිරීම කරන්නේ. ඒ සඳහා ඔවුන්ට විශේෂ එන්සයිමයක් තියෙනවා. මේ එන්සයිම නැත්තම් මුකුත් කරන්න බෑ. මොකක්ද එන්සයිම? නයිට්‍රජනේස් එන්සයිමේ තියෙනවා. නයිට්‍රජනේස්. හරි. සයනොබැක්ටීරියාගේ නයිට්‍රජන් තිර කිරීමටම විශේෂ ව්‍යුහයක් තියෙනවානේ. හෙටරෝසිස්ට මතකයි නේද? අපි සාකච්ඡා කළේ හෙටරෝසිස්ට තියෙන්නත් ඕනේ. හරි. එතකොට මේ සයනොබැක්ටීරියාවන්ට හෙටරෝසිස්ට තියෙන්න ඕනේ. බැක්ටීරියාවන්ට නම් තමන්ගේ ප්ලාස්ම පටලයෙන් නිර්මාණය වෙච්ච නයිට්‍රජන් තිරකාරක පටල තියෙන්න ඕනේ. හරි. එතකොට නයිට්‍රජන් තිර කිරීම සිදු කරන බැක්ටීරියා නයිට්‍රජනේස් කියන එන්සයිමේ දරනවා. අපි සාකච්ඡා කළා සයනොබැක්ටීරියාවන් ගැන කියද්දි හෙටරෝසිස්ට ගැන කියද්දි මේ නයිට්‍රජනේස් කියන එන්සයිමය අඩපණ වෙනවා දුර්වල වෙනවා කවුරු නිසාද? ඔක්සිජන් නිසා. ඔක්සිජන් සමග ගැටුනොත් නයිට්‍රජනේස් එන්සයිමේ ක්‍රියාව අසාර්ථක වෙනවා අක්‍රීය වෙනවා. ඒ නිසා තමයි හෙටරෝසිස්ටේ වටා ඝනකම් දැඩි බිත්තියකින් ආවරණය වීමක් තිබුණේ. ඒ නිසා දරුවනේ නයිට්‍රජනේස් ඔක්සිජන් මගින් අක්‍රීය වෙනවා. කවුද නයිට්‍රජන් තිර කරන්නේ? අපි පසුගිය පාඩම් වලදීත් මේ දේවල් ගැන මේ කරුණු ගැන කතා කරා. නයිට්‍රජන් තිර කිරීම ආකාර දෙකකට සිද්ධ වෙනවා. සමහර ශුද්ධ ජීවීන් නිදැලි වාසීන් ලෙස තනි තනිව වාසය කරමින් මේ ක්‍රියාවලියේ යෙදෙනවා. තවත් ශුද්ධ ජීවී කාණ්ඩ ඉන්නවා. ඒ අය වෙනත් විශේෂයක් සමග අන්‍යෝන්‍යතාවී නැත්තම් සහජීවී සංගම් නිර්මාණය කරගනිමින් සහජීවීව නයිට්‍රජන් තිර කිරීමට දායක වෙනවා. ඒ අනුව නයිට්‍රජන් තිර කරන්නන් දරුවෝ කාණ්ඩ දෙකක් ඉන්නවා. නිදැලි වාසී නයිට්‍රජන් තිර කරන්නන් සහ සහජීවී නයිට්‍රජන් තිර කරන්නන් විදිහට. බලන්න. නිදැලි වාසී සහ සහජීවී ලෙස නයිට්‍රජන් තිර කරන බැක්ටීරියා ආකාර දෙකක් ඉන්නවා. නිදැලි වාසීන් සහ සහජීවීන් විදිහට නයිට්‍රජන් තිර කරන බැක්ටීරියා ආකාර දෙකක් ඉන්නවා. මේ බලන්න ලස්සන රූපයක්. මේ නයිට්‍රජන් තිර කිරීමේ ක්‍රියාවලිය ගැන තියෙන ලස්සන රූපයක් මම තෝරගත්ත දරුවෝ ඔබට ඉදිරිපත් කරන්න. මෙන්න මේ විශේෂ කට්ටියක් ඉන්නවා මෙතන. මේ තමයි ශාකවල විශේෂයෙන්ම රනිල කුලේ ශාකවල මුලේ තියෙනවා මූල ගැටිති. ඒ මූල ගැටිති වල වාසය කරන බැක්ටීරියා කාණ්ඩ ඉන්නවා සහජීවී නයිට්‍රජන් තිර කරන බැක්ටීරියාවන් රයිසෝබියම් කියලා. එයාලා ගැන තමයි මෙතනින් අපි සාකච්ඡා කරන්නේ. බලන්න. නයිට්‍රජන් තිර කරන නිදැලිවාසී බැක්ටීරියා. නයිට්‍රජන් තිර කරන නිදැලිවාසී බැක්ටීරියා. මේ අයව අපිට මුණ ගැහෙන්නේ මූල ගෝලයේ. මූල ගෝලයේ තුල තමයි මේ අය බහුලවම අපිට මුණ ගැහෙන්නේ. ඔවුන් මූල ගෝලයේ බහුලව හමු වේ. දැන් කෙනෙක්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මොකද්ද මූල ගෝලය කියන්නේ? දරුවනේ මූල ගෝලය කියලා කියන්නේ මුල ආශ්‍රිතව මුලට ආසන්නවම පවතින පස තමයි මූල ගෝලය කියන්නේ. මුලට සමීපව මුල් ආසන්නව පවතින පස තමයි මූල ගෝලය කියන්නේ.
දැන් කවුද අපිට මුණ ගැහෙන නිදැලිවාසී නයිට්‍රජන් තිර කරන්නන් කවුද? එක්කෙනෙක් ඇසටෝබැක්ටර්. ඒ වගේම ගොඩක් සයනොබැක්ටීරියාවනුත් නයිට්‍රජන් තිර කරනවා. අමතක කරන්න බැරි කෙනෙක් තමයි නොස්ටොක්. එයා ගැන අපිට කියවෙනවා. හරි? නොස්ටොක් නිදැලිවාසී නයිට්‍රජන් තිර කරන්නේ. එයා සයනොබැක්ටීරියාවේ. නොස්ටොක් මේ ශුද්ධ ජීවීන් නයිට්‍රජනේස් එන්සයිම වායුගෝලීය ඔක්සිජන් වලට විවෘත වීම වැළැක්වීමේ යාන්ත්‍රණ දරනවා. ඒ යාන්ත්‍රණය තමයි හෙටරොසිස්ට. උදාහරණය ඔන්න දීලා තියෙනවා යටින්. හෙටරොසිස්ට තමයි තියෙන්නේ. හෙටරොසිස්ට. දැන් සයනොබැක්ටීරියා හෙටරොසිස්ට භාවිතා කරනවා. ක්ලොස්ට්‍රීඩියම් වගේ කට්ටියටත් ක්ලොස්ට්‍රීඩියම් වගේ සමහර නිර්වායු බැක්ටීරියාවනුත් නයිට්‍රජන් තිර කිරීම කරනවා. මෙයාටත් පුළුවන් කරන්න. දැන් ඒ අනුව නිදැලිවාසී නයිට්‍රජන් තිර කරන්නන් 3 දෙනෙක් අපිට මුණ ගැහෙනවා. 3 දෙනෙක්. එක්කෙනෙක් තමයි ඇසටෝබැක්ටර් එක්කෙනෙක්. තව එක්කෙනෙක් තමයි ක්ලොස්ට්‍රීඩියම්. මේ දෙන්නම බැක්ටීරියා. වෙනස තියෙන්නේ ක්ලොස්ට්‍රීඩියම් කියන්නේ නිර්වායු බැක්ටීරියාවක්, මෙයා ස්වායු. ඒ වගේම නොස්ටොක් කියලා සයනොබැක්ටීරියාවක් අපිට මුණ ගැහෙනවා. නොස්ටොක්. එයා සයනොබැක්ටීරියාව. මේ අය තමයි නයිට්‍රජන් තිර කිරීම කරන්නේ නිදැලිවාසීන් විදිහට. ඊළඟ දරුවනේ අපි කතා කරන්නේ සහජීවී නයිට්‍රජන් තිරකාරක බැක්ටීරියා ගැන. සහජීවී නයිට්‍රජන් තිරකාරක බැක්ටීරියා. සෝයා බෝංචි, මෑ, රටකජු. මේවට තමයි අපි කියන්නේ රනිල කුලේ ශාක කියලා. රනිල භෝග. මේ වගේ රනිල භෝග වගේ කෘෂිකාර්මික භෝගවල පැවැත්මට වර්ධනයට මේ සහජීවී නයිට්‍රජන් තිර කරන්න ලොකු කාර්යභාරයක් කරනවා. විශාල කාර්යභාරයක් කරනවා. සහජීවීව නයිට්‍රජන් තිර කරන බැක්ටීරියා සාමාන්‍යයෙන් හඳුන්වන්නේ රයිසෝබියා කියලා. අර අපි කිව්වේ රයිසෝබියම් කියලා කෙනෙක්. පොදු නාමය තමයි රයිසෝබියා. රයිසෝබියා කියලායි මේ අයව හඳුන්වන්නේ. රනිල ශාක සහජීවී නයිට්‍රජන් තිර කිරීම පහසු කරන්න විශේෂයෙන් අනුවර්තනය වෙලා තියෙනවා. රනිල ශාක සහජීවී නයිට්‍රජන් තිර කිරීම වඩාත් පහසු කරන්න විශේෂයෙන්ම අනුවර්තනය වෙලා හැඩ ගැහිලා තියෙනවා. බැක්ටීරියා සඳහා නිර්වායු තත්ත්ව සහ පෝෂක ලබා දීමට මූල ගැටති සාධන. කොහොමද දැන් අනුවර්තනය වෙලා තියෙන්නේ? එකක් තමයි බැක්ටීරියා සඳහා නිර්වායු තත්ත්ව. මේ බැක්ටීරියා ඇත්තටම නිර්වායු තත්ත්වයටදී තමයි වැඩිපුරම වාසය කරන්නේ. ඒ නිසා ඒ බැක්ටීරියාවන්ට අවශ්‍ය නිර්වායු තත්ත්වයි පෝෂකයි ලබා දෙන්න මුලේ ඇති වෙලා තියෙනවා. මුලින් නිර්මාණය වෙනවා මූල ගැටති කියලා ව්‍යුහ වගයක්. ශාකවලට භාවිතා කළ හැකි ආකාරයට නයිට්‍රජන් බැක්ටීරියා විසින් තිර කරනවා. දැන් මේ ලැබෙන උදව්වත් එක්ක බැක්ටීරියා මොකද කරන්නේ? මේ සහජීවී බැක්ටීරියාවන් ශාකයට භාවිතා කරන්න පුළුවන් ආකාරයකට නයිට්‍රජන් තිර කරනවා. විවිධ ශුද්ධජීවී සමූහයන් සමග සංයෝජනයෙන් විවිධ ශුද්ධජීවීන් සමූහයන් එක්ක එකතු වෙලා සමහර රනිල නොවන ශාකවලටත් නයිට්‍රජන් තිර කිරීම කරන්න පුළුවන් සහජීවී විදිහට. කියන්නේ මතක තියාගෙන රනිල ශාක පමණක් නයිට්‍රජන් තිර කරනවා නෙමෙයි. සමහර අවස්ථාවලදී විවිධ ශුද්ධජීවී සමූහයන්ව එකතු කරගෙන අපි කියනවා සංයෝජනය කරගෙන සමහර රනිල නොවන ශාකවලටත් සහජීවී ලෙස නයිට්‍රජන් තිර කරන්න පුළුවන්. ඒක විශේෂ කරුණක්, වැදගත් කරුණක්. ගොඩක් වෙලාවට අමතක වෙන කරුණක්. හැම වෙලාවෙම දරුවන් හිතන්නේ රනිල ශාක විතරයි මේ නයිට්‍රජන් තිර කිරීමේ ක්‍රියාවලිය කරන්නේ කියලා. රනිල නොවන ශාකවලටත් ඒ කිරීමේ හැකියාවක් තියෙනවා. දැන් උදාහරණයකට ගත්තොත් ලයිකන කියන අවස්ථාව. දැන් අපි දන්නවා ලයිකනයක් නිර්මාණය වෙන්නේ දිලීරයක් ඇල්ගී ජීවියෙක් එකතු වෙලා. එහෙම නැත්නම් දිලීරයක් සයනොබැක්ටීරියාවක් සමග සංයෝජනය වෙලා. ඒ නිසා ලයිකන වලටත් මේ නයිට්‍රජන් තිර කිරීමේ හැකියාව තියෙනවා දරුවෝ. නයිට්‍රජන් තිර කරන්න පුළුවන්. දැන් කුඹුරු වල ජලයේ නිදහසේ පාවෙන ජලජ පරණාංගයක් තියෙනවා ඇසොල්ලා. ඇසොල්ලා කියන ජලජ පරණාංගය. ඔය ඇසොල්ලා වල පත්‍ර ආශ්‍රිතව වාසය කරන සහජීවී සයනොබැක්ටීරියාවෙක්. එයාට කියන්නේ ඇනබීනා ඇසොල්ලේ. අර ඇසොල්ලා වල වාසය කරන නිසා මේ නම පට බැඳිලා තියෙනවා. මේ ඇනබීනා ඇසොල්ලේ කියන්නේ සහජීවී සයනොබැක්ටීරියා විශේෂයක්. ඒ අයටත් පුළුවන් මේ නයිට්‍රජන් තිර කිරීම කරන්න. කුඹුරු වල ජලයේ නිදහසේ පාවෙන ජලජ පරණාංගයක් වන ඇසොල්ලා ඇනබීනා
ඇනබීනා සමග සහයෝගීව නයිට්‍රජන් තිර කරනවා. ඇනබීනත් එක්ක එකතු වෙලා සහයෝගයෙන් නයිට්‍රජන් තිර කිරීම කරන මේ ඉන්නේ ඇනබීන. හරි? සූත්‍රිකාකාර සයනොබැක්ටීරියා ප්‍රභේදයක්. දරුවනේ අපි දැන් සාකච්ඡා කරන්නේ ශාක වර්ධනයට අදාළව පාංශු ශුද්ධ ජීවීන්ගේ විවිධ අන්තර්ක්‍රියාවන් පිළිබඳව. ශාක වර්ධනයට අදාළව පාංශු ශුද්ධ ජීවීන්ගේ අන්තර්ක්‍රියාවන් පිළිබඳව. අපි නයිට්‍රජන් චක්‍රය වෙනකන් මුළුමනින්ම සාකච්ඡා කරලා අවසන්. දැන් පසේ ඉන්න පාංශු ශුද්ධ ජීවීන් ඍජුවම ශාක සමග විවිධ අන්තර්ක්‍රියාවන් දක්වනවා. පසේ ඉන්න පාංශු ශුද්ධ ජීවීන් ශාක සමග කෙලින්ම ඍජුවම විවිධ අන්තර්ක්‍රියාවන් දක්වනවා. ඒ අන්තර්ක්‍රියාවන් කීපයක් තියෙනවා. එකක් මූල ගෝලය, දිලීරක මූලය, අන්තශාකීය. මේ අන්තර්ක්‍රියාවලට උදාහරණ මොනවද? උදාහරණ මූල ගෝලය කියන්නේ එක අන්තර්ක්‍රියාවක්. දිලීරක මූල කියන්නේ තව අන්තර්ක්‍රියාවක්. අන්තශාකීය කියන්නේ තවත් අන්තර්ක්‍රියාවක්. දැන් මොකද්ද අන්තශාකීය? ටිකක් ඒක නුහුරු වචනයක්. ඔබට අලුතෙන්ම අහන්න ලැබෙන වචනයක්. දරුවනේ අන්තශාකීය කියලා කියන්නේ ශාක සෛල දිලීර හෝ බැක්ටීරියා සමග ඇති කරගන්න අන්තර්ක්‍රියා. අන්තශාකීය කියලා කියන්නේ ශාක සෛල දිලීරත් එක්ක හරි බැක්ටීරියත් එක්ක හරි ඇති කරගන්න යම්කිසි අන්තර්ක්‍රියාවක්. ඒකට තමයි අන්තශාකීය කියලා කියන්නේ. නයිට්‍රජන් තිර කිරීම, ජලය පොස්පරස් වැනි පෝෂක ඇතුළු කර ගැනීම, ඉන්ඩෝල් ඇසිටික් අම්ලය අපි මේකට කියන්නේ ස්වභාවික ඔක්සින් කියලා. ඉන්ඩෝල් ඇසිටික් අම්ලය වැනි ශාක හෝමෝන ශ්‍රාවය කිරීම, යකඩ සීමාකාරී තත්ත්වවලදී යකඩ ඇතුල් කර ගැනීම, යකඩ අඩුවෙන් තියෙන වෙලාවට යකඩ ඇතුල් කර ගන්නවා. ව්‍යාධි ජනකයන්ට එරෙහිව ආරක්ෂණය වැනි ක්‍රියාවලත් ශුද්ධ ජීවීන් ශාකවලට විශාල වශයෙන් වාසිදායක වෙනවා. මේ බලන්න ශුද්ධ ජීවීන් ශාකවලට ඉෂ්ට කරලා දෙන ක්‍රියාවලි ටික, වැදගත් දේවල් ටිකක් අපි දැන්ටමත් දන්නවා නයිට්‍රජන් තිර කරන්න දායක වෙනවා. ඒ වගේම ජලය සහ පොස්පරස් වැනි පෝෂක ඇතුළු කරගන්න උදව් කරනවා. හරි? ඊළඟට ඉන්ඩෝල් ඇසිටික් අම්ලය වගේ ශාක හෝමෝන ශ්‍රාවය කරනවා. තව ශ්‍රාවය කරනවා. ගිබරලින් ශ්‍රාවය කරනවා, සයිටෝකයිනින් ශ්‍රාවය කරනවා. හරි? ඒ වගේම යකඩ සීමාකාරී තත්ත්වවලදී යකඩ ටික මොනවා කරනවද? ඇතුල් කරගන්නවා. යකඩ සීමාකාරී තත්ත්වවලදී යකඩ ඇතුල් කරගන්නවා. ව්‍යාධි ජනකයන්ට එරෙහිව ශාකයට ආරක්ෂාවක් සපයනවා. මේවා තමයි ශාකවලට පාංශු ශුද්ධ ජීවීන්ගෙන් ලැබෙන විශාලම වාසි ටික. ශුද්ධ ජීවීන්ට අත්‍යවශ්‍ය කාබනික ද්‍රව්‍ය ශාකවලින් ඔවුන්ට සපයනවා. දැන් ශාක නිකන් ඉන්නේ තමන්ට මෙච්චර උදව් කරද්දී ශාකවලිනුත් ප්‍රතිඋපකාරයක් විදිහට ශුද්ධ ජීවීන් බලාපොරොත්තු වෙන අත්‍යවශ්‍ය කාබනික සංයෝග ශාකවලින් ඔවුන්ට සපයනවා. ශාකවලින් ඔවුන්ට සපයනවා මේ අත්‍යවශ්‍ය කාබනික සංයෝග. දරුවනේ අපි දැන් සාකච්ඡා කරන්නේ මූල ගෝලය පිළිබඳව. මූල ගෝලය. ශාක මුල් සහ ඒ මුල් වටා මිලිමීටර් කීපයක් දක්වා තියෙන පස. ඕක කෙලින්ම කියන්න පුළුවන්නේ මුල් වලට ආසන්නම පස කියලා. ඒකට තමයි මූල ගෝලය කියලා කියන්නේ. බලන්න. ශාක මුල් සහ මුල් වටා මිලිමීටර් කීපයක් දක්වා වූ පස අතර තියෙන සහජීවී අන්තර්ක්‍රියාවක් තමයි මූල ගෝලය කියලා කියන්නේ. මෙන්න මේ කලාපය හඳුන්වන්නේ ශුද්ධ පාරිසරික කලාපයක් කියලා. ශුද්ධ ජීවීන් සහ පරිසරය සම්බන්ධ කලාපයක්. මූල ගෝලයේ සැලකෙන්නේ පෘථුවිය මත තියෙන අධිකම ජෛව විවිධත්වයක් සහිත සහ ගතික වාසස්ථානයක් විදිහට. පෘථුවිය මත තියෙන අධිකම ජෛව විවිධත්වයේ තියෙන තැනක්. ඒ කියන්නේ ඊටා කුඩා පරිමාවක් තුල, කුඩා වර්ගඵලයක් තුල අතිවිශාල ශුද්ධ ජීවීන් සංඛ්‍යාවක්, එකිනෙකට වෙනස් ශුද්ධ ජීවීන් ගණනාවක් ඉන්නවා. එතකොටනේ ජෛව විවිධත්වය අධික වෙන්නේ. සලකනු ලබන ක්ෂේත්‍රඵලය තුල ඉන්න එකිනෙකට වෙනස් ජීවීන් සංඛ්‍යාව වැඩි නම් අපි කියනවා ජෛව විවිධත්වය එතන අධිකයි කියලා. ඒතර මූල ගෝලයේ සැලකෙන්නේ දරුවනේ පෘථුවිය මත තියෙන අධිකතම ජෛව විවිධත්වය සහිත සහ ගතික වාසස්ථානයේ විදිහට. මූල ගෝලයේ සැලකෙන්නේ පෘථුවිය මත තියෙන අධිකතම ජෛව විවිධත්වය සහිත සහ ගතික වාසස්ථානයේ විදිහට. දැන් මූල ගෝලයේ ජීවත් වෙන ශුද්ධ ජීවීන් මුල් විසින් නිර්යාස කරන, ඒ කියන්නේ මුල් විසින් නිකුත් කරන සීනි, ඇමයිනෝ අම්ල, විවිධ ඇරෝමැටික සංයෝග මත පෝෂණය වෙනවා. මූල ගෝලයේ ඉන්න ශුද්ධ ජීවීන්ට පෝෂණය සපයන්නේ මුල් වලින්. මුල් වලින් නිර්යාස කරන, නිකුත් කරන සීනි, ඇමයිනෝ අම්ල, ඒ වගේම විවිධ ඇරෝමැටික් සංයෝග මේවා මත තමයි තමන්ගේ පෝෂණය සපයගන්නේ. මූල ගෝලයේ තියෙන පෝෂක, ඒ වගේම අවකාශය, ජලය සඳහා ප්‍රතිශුද්ධ ජීවී ද්‍රව්‍ය භාවිතා කරමින්
ශුද්ධ ජීවීන් ඔවුනොවුන් එකිනෙකා සමග විරුද්ධ ලෙස තරඟ කරනවා. මේ ශුද්ධ ජීවීන් අතරත් ලොකු තරඟයක් තියෙනවා. මූලගෝලයේ තියෙන පෝෂක, ඒ අවකාශය, ජලය සඳහා ඒ සම්පත් ලබා ගන්න ප්‍රතිශුද්ධ ජීවී ද්‍රව්‍ය භාවිතා කරලා ශුද්ධ ජීවීන් එකිනෙකා තරඟ කරනවා. මූලගෝලයේ බහුල වශයෙන් වාසස්ථාන කරගන්නේ මතක තියාගන්න බැක්ටීරියා. ඉතාම වැදගත්. මූලගෝලයේ බහුල වශයෙන් වාසස්ථානය කරගන්නේ කවුද? බැක්ටීරියා. ඔන්න ඔය කාරණා තමයි දරුවෝ මූලගෝලය සම්බන්ධයෙන් අපිට කියන්න තියෙන්නේ. මීට අමතරව අපිට එකතු කරගන්න පුළුවන් තවත් වැදගත් කාරණා කීපයක් තියෙනවා මූලගෝලය සම්බන්ධයෙන්. අර කියපු මූලික කාරණාවලට අමතරව මූලගෝලයේ වාසස්ථාන කරගත්තා වූ බොහෝ සුලභතම බැක්ටීරියා ගණ කීපයක් තියෙනවා. කියන්නේ බැක්ටීරියාවන්ගෙනුත් කවුද මූලගෝලයේ වැඩිපුරම ඉන්නේ? එක කාණ්ඩයක් තමයි සියුඩෝමොනාස්. ඊළඟට බැසිලස් කාණ්ඩය, ඇග්‍රොබැක්ටීරියම් කාණ්ඩය. සියුඩෝමොනාස්, බැසිලස්, ඇග්‍රොබැක්ටීරියම්ලා තමයි බහුලවම මූලගෝලයේ වාසස්ථානය කරගත්ත බැක්ටීරියා ඝන විදිහට ඉන්නේ. මුල්වල මතුපිට පෘෂ්ඨයට චලනය වීම සඳහා මේ මුල්වල මතුපිට පෘෂ්ඨයට චලනය වීම සඳහා මුල්වලින් නිර්යාස කරන ද්‍රව්‍ය බැක්ටීරියා සඳහා රසායනික සංඥා ලෙස ක්‍රියා කරයි. බලන්න. මුල්වල මතුපිට පෘෂ්ඨයට චලනය වීම සඳහා මුල්වලින් නිර්යාස කරන ද්‍රව්‍ය බැක්ටීරියා සඳහා රසායනික සංඥා ලෙසත් ක්‍රියා කරනවා. ඒ වගේම මතක තියාගන්න ඕනේ ව්‍යාධිජනක සහජීවී දිලීර දෙවර්ගයම මූලගෝලය ආශ්‍රිතව ඉන්නවා. ඒ කියන්නේ ශාකයට හානි කරන්න හේතු වෙන ව්‍යාධිජනක දිලීරත් ඒ වගේම ශාකයත් එක්ක ඊටාම සමගියෙන් සහයෝගයෙන් ඉන්න සහජීවී දිලීරත් මූලගෝලය ආශ්‍රිතව අපිට දකින්න පුළුවන්. ව්‍යාධිජනක සහ සහජීවී දිලීර දෙවර්ගයම මූලගෝලය ආශ්‍රිතව අපිට දැක ගන්නට හැකියාවක් තියෙනවා දරුවෝ. අපි එනවා ඊළඟ අන්තර්ක්‍රියාවට. ඒ තමයි දිලීරක මූලය. දැන් අපි අන්තශ්ශාකීය ගැන කතා කරා, මූලගෝලය ගැන කතා කරා. දැන් එනවා දිලීරක මූලයට. ඉතාම වැදගත් කොටසක්. උසස් ශාකයක මුලක් සහ දිලීරයක් අතර ඇතිවන අන්තර්ක්‍රියාවක් තමයි මේ දිලීරක මූල සම්බන්ධය කියන්නේ. බලන්න. දිලීරක මුල් යනු ශාක මුල් හා දිලීර අතර සහජීවී සංගමයක්. දැන් අපි දන්නවා සියලුම භෞමික ශාක පාහේ මූලගෝල දිලීර එකක් හරි කීපයක් හරි සමග සහජීවීව තමයි ඉන්නේ. ඇත්ත කතාව තමයි හැම භෞමික ශාකයක්ම මූලගෝල දිලීර එක්කෙනෙක් එක්ක හරි එහෙම දිලීර වර්ග කීපයක් එක්ක සහජීවීව ඉන්නවා. සමගියෙන් ඉන්නවා. ශාකයට ජලය සහ පෝෂක ලබාගත හැකි ශාක මුල් මතුපිට පෘෂ්ඨයෙහි ප්‍රමාණය මේ දිලීරක මුල් මගින් වැඩි කරනවා. මෙතනදී දිලීරක මුල් කරන්නේ ශාකයට ජලය සහ පෝෂක ලබා ගන්න පුළුවන් ශාක මුල් මතුපිට තියෙන ඒ පෘෂ්ඨික වර්ගඵලය නැත්නම් ඒ පෘෂ්ඨයේ ප්‍රමාණය දිලීරක මුල් මගින් වැඩි කිරීමක් කරන ඔන්න කාර්යභාරය. ශාකයට ජලය පෝෂක ලබා ගන්න පුළුවන් ශාක මුල් මතුපිට පෘෂ්ඨයේ ප්‍රමාණය තමයි මේ දිලීරක මුල් මගින් වැඩි කරන්නේ. ශාකයක මුල්වලට ළඟා විය නොහැකි පෝෂක ද්‍රව්‍ය. ශාකයක මුල්වලට ළඟා විය නොහැකි පෝෂක ද්‍රව්‍ය අඩංගු පසේ පවතින කුඩා සිදුරු තුලට මේ දිලීරක මූලවලට ළඟා වෙන්න පුළුවන්. දැන් මේ දිලීරක මූලවලට කරන්න පුළුවන් තව දෙයක් තමයි ශාක මුලකට ළඟා වෙන්න බැරි පෝෂක ද්‍රව්‍ය පිරිච්ච තැන් තියෙනවා. ඒ ස්ථානවලට මේ පසේ පවතින ඉතාසියුම් සිදුරු හරහා දිලීරක මුල් වලට ඇතුල් වෙලා ඒ ටික ලබා ගන්න පුළුවන්. වඩාත්ම වැදගත් වෙන්නේ පොස්පරස්, සිංක්, කොපර් වැනි අචල පෝෂක ලබා ගැනීම දිලීරක මුල් මගින් වේගවත් කිරීම. දැන් මේ පොස්පරස්, සිංක්, ඒ වගේම කොපර්, පොස්පරස්, සිංක්, කොපර් මේවා හඳුන්වන්නේ අචල පෝෂක කියලා. මේවා ශාකවලට පහසුවෙන් ලබා ගන්න අපහසුයි. මේ වගේ දේවල් ලබා ගැනීමට දිරිගන්වන්නේ වේගවත් කරන්නේ මේ ක්‍රියාවලිය දිලීරක මුල් කියන සම්බන්ධතා මගින්. දැන් දිලීරක මූල අන්තර්ක්‍රියාවේදී ශාකයෙන් දිලීරයට අවශ්‍ය කාබනික ද්‍රව්‍ය නැත්නම් අයින්ද්‍රිය ද්‍රව්‍ය ලබා ගන්නවා. අයින්ද්‍රිය ද්‍රව්‍ය නැත්නම් කාබනික ද්‍රව්‍ය ලබා ගන්නවා. ඔන්න ඕක තමයි දරුවනේ දිලීරක මූලය ගැන මූලිකව අපිට කියන්න තියෙන්නේ. අපි පාංශු ශුද්ධ ජීව විද්‍යාවේ අවසානම කොටසටයි දැන් මේ ළඟා වෙන්නේ. දරුවනේ පාංශු ගුණාත්මක භාවයේ වැඩි දියුණු කිරීමෙහිලා පාංශු ශුද්ධ ජීවීන්ගේ කාර්යභාරය. දැන් විශේෂයෙන්ම මුල් මතුපිට පෘෂ්ඨය ආශ්‍රිතව ජීවත් වෙන ශුද්ධ ජීවීන්
ඒ වගේම නිදැලිවාසී පාංශු ශුද්‍ර ජීවීන් මේ කාණ්ඩ දෙකම පසේ ගුණාත්මක භාවයේ වැඩි දියුණු කිරීමට විශාල කාර්යභාරයක් කරනවා. ඒ අර්ථය කරන ප්‍රධානම කාර්යභාරයක් තමයි මේ පාංශු සමාහාර සෑදීම. මෙන්න මේ වචනේ. පාංශු සමාහාර. දරුවනේ සරු පසක ආවේනික ලක්ෂණයක් තමයි ස්ථායි පාංශු සමාහාර දකින්න ලැබෙන එක. දැන් කෙනෙක් අහන්න පුළුවන් මොකද්ද මේ පාංශු සමාහාර කියන්නේ? දරුවනේ මෙන්න මෙහෙම දෙයක් සිද්ධ වෙනවා. පසේ ඉන්න ශුද්‍ර ජීවීන්ට පුළුවන් ඔවුන් නිකුත් කරන විවිධ මැලියම් වර්ග නැත්නම් පොලිසැකරයිඩ් වර්ග එහෙම නැත්නම් අර ඇලෙන සුළු නානුමය ද්‍රව්‍ය මේවා නිකුත් කරලා තමන්ගේ සෛල වලින් නිෂ්පාදනය කළ බාහිරයට නිකුත් කරනවා. මේ ද්‍රව්‍ය වලට මේ ශ්‍රාවයන්ට පුළුවන් පස් අංශු එකිනෙක සමග බැඳ තබා ගන්න අලවන්න පුළුවන්. එතකොට මෙහෙම අලවලා නිර්මාණය වෙනවා පස් කැටිති. මේ පස් කැටිති අතර තැන් තැන්වල සිදුරු තියෙන. ඊටාම සියුම් සිදුරු. ඒ සිදුරු වලට පහසුවෙන් වාතයට ගමන් කරන්න පුළුවන්. ඒ සිදුරු හරහා ඒ පස් ස්තරය හොඳින් වාතනය කරන්න පුළුවන්. එතකොට පසේ ඉන්න ස්වායු බැක්ටීරියාවන්ට හොඳට ඔක්සිජන් ටික ලැබෙන නිසා ඔවුන් සක්‍රිය වෙලා ඔවුන්ගේ වියෝජන ක්‍රියාවන් ඉතාම හොඳින් කරලා මේ පසේ සරු බව සාරවත් බව වැඩි කරනවා. ඒ නිසා සරු පසක් නම් ඒකේ පාංශු සමාහාර ස්ථායි පාංශු සමාහාර තියෙන්න ඕනේ. නිසරු පසක අපිට ස්ථායි පාංශු සමාහාර දකින්න ලැබෙන්නේ නැහැ. රයිට්. බලන්න. සරු පසකට යහපත් පාංශු ලක්ෂණයක් වන ස්ථායි පාංශු සමාහාර සෑදීම සඳහා ශුද්‍ර ජීවීන් දායක වෙනවා. ස්ථායි පාංශු සමාහාර හදන්න ශුද්‍ර ජීවීන් දායක වෙනවා. දැන් ඇක්ටිනොමයිසිටිස් සූත්‍රිකා, දිලීර සූත්‍රිකා බැක්ටීරියා විසින් නිපදවන පොලිසැකරයිඩමේ මැලියම් එහෙම නැත්නම් නානු මේවා ඇලෙන සුළු දේවල් මේවා තමයි පාංශු සමාහාර හදන්න දායක වෙන්නේ. පොලිසැකරයිඩමේ මැලියම් නැත්නම් නානු. කවුද මේවා ශ්‍රාවය කරන්නේ? ඇක්ටිනොමයිසිටිස් සූත්‍රිකා, දිලීර සූත්‍රිකා බැක්ටීරියා. ඒගොල්ලන් තමයි මේවා නිපදවන්නේ. ඒතර මේ වගේ පස් අංශු තියෙනවා රාශියක්. ඒවා එකිනෙක බැඳෙනවා මේ නානුමය ද්‍රව්‍ය වලින් නැත්නම් මැලියම් පොලිසැකරයිඩමේ මැලියම් වලින් බැඳෙනවා. මේ වගේ හැදෙන කොටසකට තමයි කියන්නේ මොකද්ද? පස් කැටිත්තක්. මේ පස් කැටිති. එහෙම නැත්නම් කියනවා විද්‍යාත්මක වචනේ පාංශු සමාහාර. පාංශු සමාහාර. මේ වගේ පාංශු සමාහාර පසක තියෙනවා කියන්නේ පසේ සාරවත් බව ගැන හොඳ සලකුණක් වෙනවා. ඒ අනුව ආදරණීය දරුවනේ පාංශු ශුද්ධ ජීව විද්‍යාවට අදාළ සෛද්ධාන්තික කරුණු, ඒ කියන්නේ සිද්ධාන්තමය කරුණු සියල්ලම අපි සාකච්ඡා කරලා ඉවරයි. අපිට මීළඟට යොමු වෙන්නට පුළුවන් මෙහි ප්‍රශ්නාවලිය සාකච්ඡා කරන්න. එතෙක් අපි ඒ පාඩමත් සමග ඒ ප්‍රශ්නාවලියත් සමග එකතු වෙන තෙක් ඔබට සුබ දවසක්.